දැයි අද අගෝස්තු මාසේ 14 වෙනිදා අපිට ධර්ම සාකච්ඡාව සඳහා අවස්ථාවක් අපි සඳහා පැය එකමාරක පමණ කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා. මුල් විනාඩි ස්වල්පය අපි ව්‍යවස්ථාව සිහිපත් කරගනිමු. ඊට පස්සේ අපි සංගීති සූත්‍රයේ චතුක්ක නිපාතේ අපි දවසට නියමිත මාතෘකාව ඉදිරිපත් කරගෙන විවෘත ධර්ම සාකච්ඡාවට පොටපාද ගන්නවා. පුරුදු පරිදි ඉතින් සම්ප්‍රදාන කුල ආරම්භය ලබා ගැනීමට යෝගාශ්‍රම ව්‍යවස්ථාව මහිතන අපිට ඉදිරිපත් කරන්න තියෙන්නේ. ඒක ඉදිරිපත් කරන විදිහට අපි ගෞරවයෙන් ආරාධනා කරමු 13 කුටි ස්වාමීන් වහන්සේට. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාශ්‍රමීය කතිකාවත පළවෙනි කොටස. ස්වාක්ඛාතං බ්‍රහ්මචාරියං සම්දිට්ඨික මකාලිකං යත්ථ අමෝඝා පබ්බජ්ජා උත්තමත්ථස්ස පත්තිය යාය සද්ධා පබ්බජිතෝ අගාරස්මාහ කාරියං තමේව සද්ධං බ්‍රූහෙහි මා කාමස්ස වසංගමි. ශාන්ති රසයෙන් රසවත් සම්බුදු සසුන්වන් කුලදරුවන් විසින් උත්තරීතර වූ ශාසන පරමාර්ථය හඳුනාගෙන ඒ උතුම් බලය ආධ්‍යාත්මෙහි සංජාත පෝෂණය සඳහා සමාරාධනය මෙහි පරමාධ්‍යාශය විය යුතුය. සද්ධෝ මහානාම ආරාධකෝ හෝති නොඅසද්දෝ යනාදීන් වදාළ පරිදි යථෝක්ත ගුණ විශේෂය ලබා ගැනීමට සද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා යන ගුණ පෝෂණය කළ යුතුය. ලාභ, කීර්ති, ප්‍රශංසා, කාමතාදී අශාසනික අදහසින් තොරව ශාසන පරමාර්ථයන් හදාළ ශ්‍රද්ධාදී ගුණ සම්පන්න වූ නොපසුබට වීරිය ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ භික්ෂු පිරිසකගෙන්ද ශාසන පරමාර්ථයන් වෙත සිත දුන් සම්බුද්ධ දේශිත ප්‍රතිපත්ති මාර්ගයේ ක්‍රියාත්මක කොට දැක්වීමෙහි ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණ නුවණැති ආධාරකාරක මණ්ඩලයකින්ද එයට සුදුසු පරිසරයකින්ද මේ යෝගාශ්‍රම සංස්ථාව සම්පූර්ණ විය යුතුය. සික්ඛා සාජීවයෙන් සමාන වූ සමසම්භෝග පිරිසක් වූ මෙහි නිත්‍යාචාර්ය ශිෂ්‍ය සමූහයා ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මත භේදයෙන් තොර වූ සම්මෝධමාන පිරිසක් විය යුතුය. මෙම උදාර ව්‍යාපාරයට හේතු සම්පන්න භව්‍ය පුද්ගලයන්ම ඇතුළත් කොට ගත යුතු හේයින් මෙහි කෙරෙන හැම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්විය යුත්තේය. චීවර ධාරණාදී කුඩා මහත් පැවතුම් හා පරිස්කාරයන්ගේ වෙනස්කම් නිසා නොඑක් වාද විවාද පහළ වීමට ඉඩ ඇතිවන හේයින්ද එයින් උත්තමාර්ථයේ වැළහී යාමට හේතු පැනෙන හේයින්ද සමාන ගති සිරිත් පිරිත් ඇති පිරිසක් විය යුතුය. ගිහි පැවිදි කා විසින් වුවද තමාගේ මහත්කම් උසස්කම් දක්වා අලංකාරයෙන් සඳහා භික්ෂූන් යොදා කරන පින්කම් වලට මෙහි භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතුය. මෙහි පැවැත්වෙන අධ්‍යාපන ක්‍රමයට බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදියකට මෙහි පිරිස සම්බන්ධ නොවිය යුතුය. ආරණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියට සරිලෙන හැම අධ්‍යාපනයක්ම දිය යුතු වන හේයින් යෝගාභ්‍යාශ්‍රමයන්හිද යෝගාශ්‍රමයන් හා සමාන පැවතුම් දියුණු කළ යුතුය. නියම කල්යාණාධ්‍යාශයෙන් උත්තමාර්ථය ලබා ගැනීම වන හේයින් පිරිසිදු පැවතුම් දියුණු කරමින් කොහොන්කම් වංචක බව චාටුකතාදිය සම්පූර්ණයෙන් දුරලිය යුතුය. ඒව මේවකෝ රාජකුමාර පංචිමානි පදානියංගානි ඉද රාජකුමාර භික්ඛු සද්ධෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි ඉතිපිසෝ භගවා රහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති අප්පා බාධෝ හෝති අප්පා තංකෝ සමවේපාකිනියා ගහනියා සමන්නාගතෝ හෝති නාති සීතාය නාචුන්නාය මජ්ක්‍ධිමාය පදහනක්ඛමාය අසඨෝ හෝති අමායාවී යථා භූතං සත්තාන යථා භූතං අත්තාන ආවිකත්තා සත්තරිවා විඤ්ඤෝසු සබ්‍රහ්මචාරීසු ආරද්ධ විරියෝ හෝති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උප්පාදාය ථාමවා දල්හ පරක්කමෝ අනික්කිට ධුරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤවා හෝති උදයත්ථ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා ඉමානිකෝ රාජකුමාර පංච පදානියංගානි යන මජ්ක්‍ධිම නිකායේ බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනානුයෝගී භික්ෂුවකට අවශ්‍ය කරුණු පරීක්ෂා කොට බලා එයින් සම්පූර්ණ වීමට උත්සාහ වැඩිය යුතුය. පබ්බාජෙන්තෝපි සෝදිත්වා පබ්බාජේතයි වදාළ හේයින් පැවිද්ද ලබා ගන්නට පැමිණියන් වූහොත් ඔහු ගැන මනා දැනීමක් ඇති කර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයින් සමර්ථ වූවකු දසසිල් ඇ සීලේක පිහිටුවා පණ්ඩු පලාසියකු වශයෙන් සුදුසු තැනක නවත්වා හිරණ බණ දහම් හා වත් පිළිවෙත් ආදිය පුහුණු කරවා පරීක්ෂණයෙන් සමර්ථ වූවහුම පැවිදි කළ යුතුය.
මහාන කිරීමට නුසුදුසු ප්‍රෞජ්‍යා දෝහාදීන් හෝ පින්ගුණ නැති අනුවන සැදැහැ නැති කුසීතකම් ආදී අභාග්‍යයකින් යුක්ත වූවන් පණ්ඩු පලාස පන්තියෙන් ඉවත් කළ යුතුය. ජාති බෙහෙද කුල බෙහෙද ආදී නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිදු වෙනස් හැඟීමක් පහළ නොකරගත යුතුය. යමෙකු ඇසුරින් කුසල් පිරිහි අකුසල් වැඩේ නම් ඒ බඳු කවරෙකු වුවද ආශ්‍රය නොකළ යුතු බව වදාළ හේයින් කැපකරු කමට හෝ පැවිදිකමට ගනු ලබන පුද්ගලයන් ඇසුරින් ආරාමික ලජ්ජී පිරිසගේ ලජ්ජී ධර්මයේ යනසේ යා හැකි හේයින් පරීක්ෂා කොට භාරගත යුතු. පිටතින් මෙහි අභ්‍යාසයේ ලැබීමට පැමිණෙන හෙරණ උපසපන් දෙකොටස පිළිබඳවද මැනවින් කරුණු විචාරාම සුදුසු භාරකාරාදීන් ඇතිවිටම ඇතුළත් කරගත යුතුයි. පිටතින් එන හෙරණුන් නැවත පැවිදි කරවීමෙන්ද උපසපන් භික්ෂූන් දල්හි කර්ම උපසම්පදාවෙන්ද යෝගාශ්‍රම මූලස්ථානයේ ප්‍රධාන අනුශාසක මාහිමියන් වහන්සේ විසින්ම ඇතුළත් කරගත යුතුයි. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං එවං මහතෝ අනත්ථාය සංවත්තති යතයිදම් භික්කවේ පාපමිත්තතායි වදාළ හේයින් සර්වානාර්ථයට හේතු වූ පාපමිත්‍ර ආශ්‍රය විසකුරු සපුන් මෙන් බැහැරකොට සුද්ධා සුද්දේහි සංවාසං කප්පියව හෝ ප්‍රතිසතායි වදාළ ධර්මයට අනුවද තමාද ලජ්ජී ධර්මයෙහි පිහිටා එබඳු වූ ලජ්ජීන් සමගම ධර්මාමිෂ සම්භෝගවල යෙදිය යුතු. කලට සුදුසු පරිදි සිකපද මැඩීමට කිසිවෙකුට කිසි ඉඩක් නොලැබෙන පරිදි පංචසතික සංගායනාවේදී තබා වදාළ සංඝඥත්වයේ සිහිකොට කුඩා මහත් කිසිදු සිකපදයක් නොකඩවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතු. ඉන්ද්‍රිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්විකුම් සීලේද හොඳින් නසා බලා දැනගෙන කිකීව අණ්ඩං යනාදී ගාථාවලින් දැක්වෙන පරිදි හොඳින් රැකිය යුතු. වත්තං න පරිපූර්ෙන්තෝ න සීලං පරිපූර්ති යනාදී ධර්මයන් සිහිකොට තේර මජ්ජිම නවක හැම භික්ෂූන්ම කුදු මහත් සියලු වත් පිළිවෙත් හොඳින් දැනුගෙන අනතිමානීව අනලස්ව සම්පූර්ණ කටයුතු. ගෝචර අගෝචර ආචාර අනාචාර පැවතුම් හා කොහනාදී වංක ප්‍රතිපදා පිළිබඳව දැක්වෙන කරුණු හොඳින් දැනුගෙන දලදඩු ගති හා කොහොන්වත් නොපුරා ශාන්ත දාන්ත වූ උජුපටිපන්න භාවයෝ පුරුදු කළ යුත්තාහ. ගම් වැදීම් බණකීම් ආදී අසා කටයුතු දෑ හොඳින් දැනගෙන හිතුවක්කාරකම් නොකොට උපාධ්‍යාදීන්ගේ අවසරයේ පරිදි ඒ දෙහි යෙදිය යුතු. නිද්දාරාමතා භස්සාරාමතා ඝනසංගනිකා රාමතාදී ශාසන පරිහානිකර ධර්මයන්හි නොයේදී දෙතිස් කතාවන්ගෙන් තොරව අපිච්ච කතාදී දශ කතා වස්තු වලින් පමණක් ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමෙහි යෙදිය යුතු. දිනක් පාසා දස ධම්ම සූත්‍ර අනුමාන සුත්තාගත කරුණු හොඳින් උගෙන නිතර මෙනෙහි කළ යුතු. පර්යාප්තියෙන් වෙන්ම ප්‍රතිපත්ති ප්‍රතිවේද ශාසනද්වයේ වඳවන හේයින් ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙන තුරු පර්යාප්ති ධර්මයේ උද්ඝාණය ධාරණයද කළ යුතු. ප්‍රත්‍යදායකයන්ගේ පිරිත් ආරාධනා ධර්මදේශනා ආරාධනා ආදිය සුදුසුසේ සලකා අනනුලෝමික ගිහි සංසර්ගයේ සිදු නොවනසේද කුල දූෂණාදියට හසු නොවනසේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය. ඒ අපේ ව්‍යවස්ථාව සම්ප්‍රදාන කුල කියවීම අපි ඊගාවට යනවා එහෙනම් සංගීති සූත්‍රයේ චතුක්ක නිපාතේ. අවසරයි ස්වාමීන් වහන්සේ. දීඝනිකායේ පාටික වර්ගයේ සංගීති සූත්‍රය චතුක්ක නිපාතයේ 388 පිටුව. අත්තිකෝ ආවසෝ තේන භගවතා ජානතා පස්සතා රහතා සම්මා සම්බුද්ධේන චත්තාරෝ ධම්මා සම්මදක්ඛාතා තත්ථ සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යත ඉදං බ්‍රහ්මචර්යං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සාන කතමේ චත්තාරෝ. එවත්නි දන්නා වූ දක්නා වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද සතර ධර්ම කෙනෙක් ඇත. එහි මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වනු පිණිස චිරස්ථායී වනු පිණිස සියලු දෙනා විසින්ම සමගව ගැයිය යුතු විවාද නොකළ යුතු. එය බොහෝ දිනාට වැඩ පිණිස බොහෝ දිනාට සුව පිණිස දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඒ කවර සතර ධර්මයෝදයත්. චත්තාරෝ යෝගා කාම යෝගෝ භව යෝගෝ දිට්ඨි යෝගෝ අවිජ්ජා යෝගෝ. යෝග සතුන් වරහන් ඇතුලේ සතුන් සසර යොදන බඳින අකුසල් සතරක. කාම යෝගය භව යෝගය දෘෂ්ටි යෝගය අවිද්‍යා යෝගයයි. ඒ පාරේ මොකක්ද කියුවේ? චත්තාරෝ ඕගා. ඒත් ඒකමයි. ඒ නිසා මේ මාතෘකාවේ 9 විතරයි වෙනසක් තියෙන්නේ. ඕග යෝග
ඔක්කොම සමාන පද විදිහට තමයි යෙදෙන්නේ. ඒක ඇත්තටම අර ඕග වශයෙන් යෙදෙන වෙලාවට යෝගත් එකයි ඒ ඔක්කොම අපි දන්නේ නැතුව දී යටින් යන දී පාරක් වශයෙන් වගේ තමයි තියෙන්නේ. ඉතින් ඒවා අපි අරගෙන යනවා. ඉතින් අපි හිතනවා අපි මේවා කරන්න කියලා. එහෙම නැත්නම් ඒකට එක දෘෂ්ටි අපි පහල කරගන්නවා. නමුත් ඒ ඇත්තටම අභිම කරපුවා තමයි අතීත කරපු වල ඉතුරු වෙලා තියෙන මේ ආසේ අනුසේ කොටස් මේ විදිහට ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒවා ඒ කෙනා දන්නෙත් නැහැ. අසුරු කරන එක්කනත් ඒ මොහොතේ බලලයි කියන්නේ නොකට යුත්තක් හිට වුණා නැත්නම් අතිරේක කුසලතාවයක් පේන්න පටන් ගත්තා කියලා. නමුත් ඒක කාලයක් තිස්සේ හැදීගෙන යන ජවයක්. ඉතින් ඒක කවදාකවත් නිවනට යොමු කරන්නේව නෙවෙයි. අනිවාර්යයෙන්ම මේ දෘෂ්ටි අවිද්‍යාවට යොමු කරනවා. ඉතින් අපි මේක උඩින් හොඳ ලස්සන මිනිස්සෙක් ජීවත් වෙනවා. නැත්නම් සදාචාර සම්පන්න මිනිස්සෙක් ජීවත් වෙනවා. යට කොහොමඩක්වත් විශ්වාස කරන්න බෑ. ඉතින් ඒ නිසා සමාජයට ඒ පුද්ගලයාට බලාපොරොත්තු නැති විදිහේ ස්තුති ප්‍රශංසා ලැබෙනවා. එහෙම නැත්නම් මේ නිന്ദා අපහාස ලැබෙනවා. ඕග යෝග නිසා. ඒක තේරෙන්නේ කෙනෙක් බොහෝ කල් ඇසුරු කරනකොට නැත්නම් තමන් තේරෙන්නේ අනුසය ආශය මට්ටමට යනකොට. එහෙම නැත්නම් මේ වීතික්කම වෙනකොටත් තේරෙන්නේ නැතුව නෙවෙයි වීතික්කම පරිඋත්ථාන වලට වැඩිය ආශය අනුසය දේවල් වලට යනකොට තමන්ට තේරෙන්න පටන් අර ගන්නවා මන් තුල පෙරේතෙක් ඉන්නවයි කියලා. නැත්නම් මන් තුල සුද්ධවන්තෙක් ඉන්නවයි කියලා. ඉතින් ඒ දේ දන්නේ නැතුව තමයි අර මතු පිට අපි සමාජ සම්බන්ධතා පවත්න්නේ. ඉතින් ඒ නිසා යෝග ඕග යට ක්‍රියාත්මක වෙන මොකද්ද තියෙනවයි කියලා දැනගන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් බටහිර මානසික විද්‍යාවේ යටිහිත කියලා කියනවා. යටිහිත ඒක නා දන්නේ නිකන් කිදරක පොළවේ යට තියෙන තට්ටුවක් වගේ. අන්ධකාරය යට තට්ටුවක් තියෙනවා. ඒක ගොඩාක් පරණ බඩු ගිහිලා දාපුවා තියෙනවා. වැඩ ගන්නේ නැහැ. හැබැයි ඉතින් බූදල් බඩු අනම්මනම් ගොඩක් තියෙනවා. ඉතින් ඒකට කර කියන තරපපලකුත් තියෙනවා. මට ඇදගෙන වැටෙන වෙලාවලුත් තියෙනවා. ආයික හරි තෙත බරයි. ඕ පුස්කකමේවා තියෙනවා. ඒක උඩ තමයි අපි මේ ලස්සන සුද්ධ කරගෙන උඩ තට්ටුවේ තමයි ජීවත් වෙන්නේ. ඉතින් එතකොට ඒ යට තට්ටුවට බැහිල්ල තමයි සිද්ධ වෙන්නේ හීන දකින්නකොට. ඒ යට තට්ටුවට බැහිල්ල තමයි සිද්ධ වෙන්නේ බීල මත් වෙනකොට. එහෙම නැත්නම් මදයෙන් මත් වෙනකොට. එහෙම නැත්නම් එක දේවල් මද මාන ඊර්ෂ්‍යාවට යනකොට ඕග යෝග තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ යෝගයන්ගේ මෝදු වෙන ගති අපේ චරිතවල වරින් වර මතුවලා එනවා. ගොඩාක් අලසු කරනකොට තමයි තේරෙන්නේ මේ මනස තුළ මොකද්ද ගිනාපු ඒ කර්ම ශක්තියක් එන්ට උපනිෂේ සම්පත්තියක් තියෙනවා. සමහරට විපත්තියක් දන්නෙත් නැහැ. ඉතින් අන්නේ ඒක දකින්න කිසි කෙනෙක් කැමති නැහැ. ඒක යට කරලා වහලා උඩින් තමයි ඔය ආලවට්ටම පින්තාරුව දාගෙන ජීවත් වෙන්නේ. ඒක හදන එක අපේ පින්තාරුව හදන එක තමයි ආර්ථික දේශපාලන සමාජික වැඩ කියලා කියන්නේ. ඒගොල්ලෝ කොහොමඩක්වත් දන්නේ අර යට මෙම ගලන යෝගයක් තියෙනවා කියලා. ගලන ඕගයක් තියෙනවා. සැඬ වතුරක් කියලා මේක කියන්නේ. ඒක නිකන් ගඟේ යටින් ගලන ශීක්‍රෙන් ගලන දීපහරක් වගේ. අහුනොත් ඇදගෙනම යනවා. ඒක හොයන්න සාමාන්‍ය මිනිසෙකුට වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. ඒක ඔහේ මේ දිගින් දිගට වැල් පොලියට යන්න වගේ යනවා. ඉතින් මේ ජීවිතයේ අර ඊට උඩින් තියෙන මට්ටම් දෙක නතර කරලා පරිඋත්ථාන වීතික මට්ටම් නතර කරන එක මහ විශාල අමාරු වැඩක්. එතකොට තමයි පේන තින්නේ අඩිය තියෙනවයි කියලා මහ විශාල මේ අසුචි වලක්. ඒ අසුචි වලේ මෝදු වෙන ගඳ තමයි මේ එන්නේ නිතරම. ඉතින් ඒක දැක්කනම් මේ දකින්න බැරි ජරාවක් එතන තියෙන්නේ. දැක්කම සතුටු වෙන එකක් තියනවලු. ඒක මේ යටිහිත ගැන කතා කරපු කාල් යුන් මතක් කරා දෙන්නේගේ වෙනසක් නැහැ ඒකේ. හැම කෙනාගේම කුණු වලක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා දැන් මයි දිහා බැලුවොත් මට පේනවා අනික ඔක්කොගෙමත් තියෙන්නේ මේක තමයි. ඒගොල්ලෝ ඒක වහගෙන නිකන් මේ මූණත් ආඩුවක් දාගෙන ජීවත් වෙන්න ගියාට යටින් සමානයි. ඒක නිසා කියනවා අපි කයින් වෙනස් වුණාට ඒක හිතින් ජීවත් වෙන්න කියලා. හැම කෙනාගේම යට තියෙන තුප්පහි ආශාවල් එකමයි. හැම කෙනාගේම තියෙන ෂට මායාවී ගති එකමයි. ඒකේ දෙකක් නැහැ.
ඒ නිසා කවුරු හරි අභීතව වීරත්වයෙන් යුක්තව ඒක දැකගත්තා නම් ඔය එන්නේ කෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා හැරෙනකොට තේරෙනවා. එයා එන්නේ බොහොම නම්බුකාර විදියට ඉතින් බුලත් අතක් දීලා වැඳලා කටයුතු කරගෙන ඉන්නවා. නමුත් විනිවිද දැක්කා වගේ පේනවා. ඉතින් ඒක මේ මායාකාරී දෙයක් කියලා විද්‍යාව කියනවා. මනින්ද කියන්න බෑ. විද්‍යාවට මනින්න පුළුවන් අර උඩ තියෙන ඉන්ද්‍රිය බද්ධ කොටස් විතරයි. ඒකත් මේ ළඟදී මනින්ද ගත්තේ. අර යට තියෙන එක පේන්නේ නැහැ. ඕනම කෙනෙක් ඕනම දෙයක් බොහෝ කල් ඇසුරු කරනකොට ඔතන තමයි යන්නේ. හරිම ගන්ධස්තරයක් දරා ගන්න බැරි එකක්. හැබැයි හැමෝගෙම එකයි. ඒකේ දිව ගෑනු පිළිම බුද්ධ ආගම අබුදා මොකක්වත් නැහැ. ආගම මේක දකින්න කැමති නැහැ. ආගම ඇත්තට අර මතු පිට දෙක හදලා කියන අපිට ස්වර්ගයක් හදලා දෙන්න. මේ පිට සැපක් හදලා දෙන්න. ඔය යට තියෙන කතා කරන්න යන්න එපා. ඕක කොහොම තිබුණාට කමන්නේ ඔච්චර කල් ගිනාපික ඕක මොකද්ද කියලා. ඒකට බුද්ධ ඥානස කියන තාම භවයේ තුලම තමයි මේ සෙල්ලම් ඔක්කොම කරන්නේ. ඔය යට තියෙන තට්ටුව දැකීමම ප්‍රහාණයක් කියලා කියනවා. ඥානතෝ බික්කවේ පස්සතෝ ආසවාණං khයං වදාමි. මම මේ ඉන්නේ ගිනි කන්දක් උඩ. මම ඉන්නේ ගූ ගොඩක් උඩ. ඉතින් ඕක මේ මතු පිට ඔපේ දාගෙන ඉන්න එක ඒ අර අසුචි වල බලන්න යන එකකට පේනවා මේ මිනිස්සු ඔක්කොම රවට්ට ගන්නවා කියලා තමයි. මේ වතු පිට මූණිච්චාවට යටත් වෙලා. ඒක ඊටාම් භයානකයි සම්පතියට ගියාම. සමාගමකට ගියාම. පිරිසක් අතරට ගියාම. තනි වෙනකොට අර අසුචි වල දකින්න තියෙන ඉඩ වැඩි. ඒ නිසා අපි Taman ඇසුරු කරන්න කැමති නෑ. මොකද අපිට ඕන කරලා තියෙන්නේ සෙනග ඉස්සරහා ගිහිල්ලා කොහොම හැදිච්ච ගෙදර හැදිච්ච ළමෙක් වෙන්න. නමුත් Taman ඉන්නකොට Tamanට තේරෙන පටන් ගන්නවා ඔය තියෙන කඩප්පුලි ආසාවල්. ඒවා වෙන කරන්න දෙයක් නෑ. ඒවා කම්මැලිකම වශයෙන්, නීරසකම වශයෙන්, පාළු ගතිය වශයෙන්, තනු ගතිය වශයෙන් විවේකයේදී ඇති වෙනවා. ඒක ගොඩක් එළියට එනවා අරණ්‍ය ජීවිතේ. රුක්කමූල ජීවිතේ, ශූන්‍යකාර ජීවිතේ. ඒ නිසා උඟ දෙනෙක් කැමති නෑ. ඒ නිසා ඒ ශූන්‍යකාර වීමම අර පරිඋත්ථාන වීතිකම ක්ලේශ ගොඩක් කැපිලා යන. හැබැයි ශූන්‍යකාර වුණාට ශූන්‍යකාර කැමති වෙන්න ඕනේ. ප්‍රසන්න මනසක් ඇති වෙන්න ඕනේ. ප්‍රසන්න මනසක් ඇති වුණා නම් යාට මේ ඕග යෝග පේන එකේ පෙරහුරු පාඩම තමයි නීවරණ ටික. නීවරණ පෙනිලා නීවරණට සාදර වෙච්ච එකනට විතරයි නැත්නම් නීවරණ පිළිබඳ ප්‍රසාද මනසක් ඇති කරගත්ත එකනට අර ඕග යෝග ටික ඉච්චර අමාරු නෑ. එහෙම නැත්නම් මේ යට තට්ටු ඉච්චර අමාරු නෑ. ඉතින් ඒක මේ විසඳන්න හැදුවේ මේ බටහිර මානසික විද්‍යාවේ හීන පලාපල විස්තර කිරීමේ ඒ වගේම ගෝත්‍රික ජනතාවගාවට ගිහිල්ලා මූණු හයක් පෙන්නුවා. එතකොට මේ ගෝත්‍රික ජනතාවයි දියුණු කට්ටියයි බටහිරයි ආසියාකරේ මේක සතුටට පළ කරන මූණ, මේක ද්වේෂය පළ කරන මූණ, මේක ඊර්ෂ්‍යාවට, මේක බයට කියලා මොන භාෂාවෙන් කතා කරත් එකමයි. ඒක නිසා කිව්වා හීනෙකදී කවුරු හරි දකින අසුබේ කොයි රටේ කොයි කෙනා හීනයක් දැක්කත් අසුබ හීනේ එකමයි. සුබ හීනේ එකමයි. ওই බටහිර එළිය තියෙන ටික තමයි භාෂාව තමයි වෙනස් වෙන්නේ. චාරිත්‍ර වෙනස් වෙනවා. නැත් යටින් බැලුවාම එකමයි තියෙන්නේ. ඒ නිසා මානවය ඇවිල්ලා තියෙන ඔක්කොම එක තැනින්. ඒක තමයි මේ ආසියාකරයයි බටහිරයි කීකිය බෙදිලා ගිහිල්ලා තියෙන්නේ. උතුරු කුරු දිවේ නැහැ, දකුණු කුරු දිවේ නැහැ. යට තියෙන්නේ අරක තමයි. ඉතින් ඒ අඩිය කොන්තරත් එක බුදුහාමුදුරුවෝ ඇර 20 කෙනෙක් ගත්තේ නැහැ. ඒ කට්ටිය හිතුවා ඒක ਸਰබලදාරි දෙයියන්ට අයිති දෙයක්, මනුස්සත්වයේ ඉක්මවපු දෙයක්, කරන්න දෙයක් නැහැ කියලා. දැන් බුදුචානන්සේ සඳහන් කරා මේ කාමෝග භවෝග දෙක දන්නවනම් කාමෝග කියලා කියන්නේ මේ විතික්‍රමණය වෙන මට්ටමට කාම ගුණ වඩන එක. ඊට පස්සේ ගීගේ අතහැරියට පස්සේ නමුත් භව යෝග තියෙනවා. භව ඕග තියෙනවා. මේ දෙක දැනගත්තා නම් කාම තණ්හා භව තණ්හා දෙක දැනගත්තා නම් විභව තණ්හා වලට යනකොට ditthi අවිජ්ජා දෙක එනවා. ඔය සමහරට එකටත් දාලා කතා කරනවා. හරිම විකාරයි. මේ මනාප වෙන හැම දෙයක්ම අපාගාමී. හොඳයි කියන හැම දෙයක්ම වැරදි. අපි මෙතෙක් කල හොඳ නෑයි කියලාගෙන හිටපු දේ තමයි නිවනට යොමු වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ගංගා දිගේ ඉහළට පිහිනීමක් මේ භව යෝගෙම තමයි විභව යෝග වෙන්නේ. භවයේම හේව නැල්ල කියලා කියනවා. හරියට කියනවා නම් භව යෝගේ කාමයේ පැත්තට වැටෙනකොට විභව යෝගේ ද්වේෂයේ පැත්තට වැටෙනවා. ඒ කාමයේමයි ද්වේෂ වෙන්නේ. වැඩිසෙනේ දබරටයි. මහ උලන් වැසරයි. නිසා කවුරුත් එක්ක හරි වැඩි භජනයක් තිබ්බනේ ඉතින් තමයි දුක එන්නේ. භජනේ කොහොමද දුක ගේනවා.
ඉතින් ඒක නිසා ඒ අර ditthya අවිජ්ජා දෙකට යනකොට හරිම গুপ্তයි. ඒවා අනිවාර්යයෙන් විපස්සනා කියනවා. කාමෝග භවෝග දෙක සමත විපස්සනා දෙකටම වගේ ගැලපෙනවා. ඉතින් එතනින් ගිහිල්ලා කවදා හරි ditthya අවිජ්ජා පැත්තට යන්න ඕනේ ප්‍රඥා ශික්ෂාවට. ඒ කාමෝග සාමාන්‍ය සීල ශික්ෂාවට වගේ කිට්ටු කරනවා. භවෝග සීල සමාධි ශික්ෂාවට සමාන කරලා කියනවා. අවිජ්ජා දිට්ඨි දෙක ප්‍රඥා ශික්ෂාවට සමාන කරලා තියෙනවා. ඒ සමහර කෙනා ප්‍රඥා ශික්ෂාවෙන් පටන් ගන්න අනිත් දෙකට යන්න පුළුවන් කියලා. ඒක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ. නමුත් සාමාන්‍යයෙන් තියෙන්නේ සීල සමාධි ප්‍රඥා ක්‍රමේ. කාම භව දිට්ඨි අවිජ්ජා කියලා තමයි තියෙන්නේ. ඉතින් ඒ විදිහට මේ ප්‍රතිපදාව සකස් කළ ජීවිතය තමයි බුදුජානනාථ කරපු ලොකුම මේක දැකලා මෙහෙම එකක් තියෙනවා කියලා නතර කරුවේ නෑ. මේකට ප්‍රතිපදාවක් පෙන්වුවා. පෙන්නලා කිව්වා මෙන්න මේ ලේසි වැඩේ කරන්නකෝ. මේ කාමයේ ඉක්මවන්නකෝ. එහෙම නැත්නම් අබිනිෂ්ක්‍මණය කරන්නකෝ. ඒක නිකන් මේ ස්කවුටින් කැම්ප් එකක් ගහනවා වගේනේ. හොඳයිනේ. කැලේකට ගිහලා දවස් දෙකක් ඉන්න. එහෙම නැත්නම් වනවාසී ජීවිතයක් ගත කරන්න. ඉතින් ඒක විද්‍යාව ආවට පස්සේ ඒක වනචර වැඩක් වුණා. වනේ ගත කිරීම වනචර වැඩක්. මේ sannivedanakama සහ තාක්ෂණයේ යොදන්න බෑ වනයේට. ඒගොල්ලෝ කැලේ කපලා ගම හැදුවා. ඉස්සරින් ඉඳලා තිබුණා ඒක. ගම හදලා නගරය හැදුවා. නගරෙන් අගනුවර හැදුවා. හදලා ඔක්කොම කැලේ ඉන්න කට්ටිය නගරයට ආකර්ෂණය කරා. ආකර්ෂණය කරපුවාම සමාජ පද්ධතිය හෙල්ලුම් කාලා ගියා. මේ තරම් සාමූහික ජීවිතෙට ගියාම භයානක ලෙඩ රෝග, ඒ වගේම ඔය සමාජ රෝග, ඒ වගේම අසුචි මල මූත්‍රා එක තැන එකතු වීම විශාල ප්‍රශ්න වර්ගයක් ඇවිල්ලා තියෙනවා. ඊයර මිනිස්සු තම තමන්ගේ මන අපිට ඉන්න දෙන්නේ නැතුව අර detrimental trends වර්ගයක් හදලා දුන්නා. උගක් වැඩ කරන්න පුළුවන්, උගක් හම්බ කරන්න පුළුවන්, උගක් වීදම් කරන්න පුළුවන්, ඒ කර්ම රැස් කරන්න පුළුවන් නගර හදලා දුන්නා. ඒ නගර වලට යන්න පටන් ගත්තා. ගියාට පස්සේ අර වනවාසී ජීවිතය කියන එක නාස්තික දෙයක් නැත්තම් ඇත්තටම කියනවා නම් ඒ නගරවාසී ජීවිතය කරන නිහඬ විප්ලවයක් මෙතන තියෙනවා. අරගොල්ලෝ බොහොම අමාරුවෙන් ඉඳන් කක්කර භාගයක් හරි අරගෙන කාලක් හරි අරගෙන පර්චස් දෙක තුනක් හරි අරගෙන නගරයට යන්න හදනවා. ඒ වෙනකොට කැලේට යනවා. ඒකෙන් ඔය ditthya අවිජ්ජා වලට මුකුත් වෙන්නේ නැහැ. ditthya අවිජ්ජා වලට බැලමිටින් ඇනිලක් වෙනවා. ඒකයි භික්ෂු සංඝයාගේ උනත් අරණ්‍ය වාසී කිව්වම හරි කරදරකාර જાතියක්. ඒගොල්ලෝ කියන්නේ නගර වාසී කට්ටිය කියනවා අපි වැඩවලට අත දාන්න දෙන්න බෑ. ඕගොල්ලෝ කැලේට යන්නේ. ඕගොල්ලෝ එන්න බෑ අපේ වැඩවලට. අපි තමයි මේවා දන්නේ. අපි තමයි රාජ්‍ය තන්ත්‍රය දන්නේ. අපි තමයි මේ සමාජ ජාලාව දන්නේ. අපි තමයි මේ සමාජ මීඩියා එක දන්නේ කියලා. නැවතර වනවාසී වෙලා පැත්තට කරන කට්ටියට උපකරණ යන්ත්‍ර අවශ්‍ය නැහැ කොමියුනිකේට් කරන්න. ඒගොල්ලෝ වෙනම ක්‍රමයකට යනවා. ඉතින් ඒක දැන් බටහිරේ විශේෂයෙන්ම යන්න හදනවා. ඒ විදිහට මේ මනාප වඩන ලද හිතකින් sannivedanayak යනවා good vibration වලින්. ඒකට අවතාර ප්‍රොජෙක්ට් කියලා මේ නොපෙනී කියලා යමක් කරන්න, හිතින් යමක් කරන්න ඒගොල්ලෝ මේ දවස්වල උත්සාහ කරනවා. හැබැයි සීලේ නැතුව. බැලජ් දෙක නැතුව. ජීව තමයි මේ දවස්වල මම හිතන්නේ පොඩි ළමයි බලන ගොඩක් චිත්‍රපටි වල එහෙම තියෙන්නේ මේ අවතාර කතා. මොකද මේගොල්ලන්ට පේනවා මේගොල්ලෝ ඉච්ඡර තාක්ෂණයෙන් හොයන දේවල් මේ වනවාසීව ඉන්න කට්ටිය ඉබේම ඒගොල්ලන්ට ඉබේ හම්බ වෙනවා. ඒව ස්වභාව ධර්මයෙන්ම හම්බ වෙනවා. අරගොල්ලෝ මීටර ගාලා කුත්තු කරලා මැනලා අර මේ කරන දේවල් මේගොල්ලෝ නිකන් අහසෙන් ගන්නවා. ආකාශ ලයිබ්‍රරි එකට කනෙක්ට් වෙනවා. අර වගේ මේ ඉලෙක්ට්‍රොනික ලයිබ්‍රරි එකට නෙවෙයි. ඉතින් ඒ දේවල් මේ ඇති වෙන්නේ ඕග යෝග සංසිඳනකොට. ඉතින් ඒක මේ කියන්නේ ගඟක තියෙන හරස් දියවැලි එහෙම නැත්නම් ගඟ ඇතුලේ තියෙන දියවැලි දියසුලි කියන එක ඒක එදා තේරුම් අරගෙන හිටපු තාලට මොගරාජ සූත්‍රයේ සඳහන් කරනවා මොගරාජ මේ සවන්ති සබ්බන්ති ලෝකේ සෝතානංකින් නිවාරේ සෝතානං සංවරම් බ්‍රූහි කින්නු සෝතා පිතියරේ යහට මෙහාට ගලන දියලි රාශියක් ස්වාමීන් වහන්සේ මේක සවන්ති සබ්බන්ති සෝතා මේ ලෝකේ හැම තැනම එහාට මෙහාට ප්‍රවාහ ගන්නවා මේ යෝග ගලනවා ඕග ගලනවා
සවන්ති සබ්බන්ති ලෝකේ සෝතානං කිං පිටියරේ. මේ ශ්‍රෝතයන් කොයි වෙලාවද අපි කීකරු කරගන්නේ? එහෙම නැත්නම් අනාකූල කරගන්නේ. කින්න සෝතා පිටියරේ සෝතානං සංවරම් බ්‍රූහි. මේගොල්ල මේ එහෙමේ දුවන ප්‍රවාහයන් එක දිශාගත කරන්න. ඒකෝදි භාවයට ගන්න. අනාකූල කරන්නේ කොහොමද? මේක නතර කරන්නේ කොහොමද කියලා. ඉතින් බුදුචානන්සේ සඳහන් කරලා තියෙනවා සවන්ති සබ්බන්ති ලෝකේ සෝතානං සංවරම් බ්‍රූමි සතිතේ සංනිවාරයේ පඤ්ඤායේතේ පිටියරේ. සතියෙන් කොණ්ඩේ පීරුවා වගේ එක දිශාගත කරලා දෙනවා. ඒකට මේ කාම යෝග භව යෝග දෙක පොඩ්ඩක් කීකරු කරලා දෙනවා. නමුත් අර මේක 100%ක් මේක නතර කිරීම කරන්නේ අවිජ්ජා තණ්හා දෙකේ අවිජ්ජා ditthi දෙකෙන් තමයි. ඒක නතර කරාට පස්සේ ගඟ සම්පූර්ණයෙන්ම හරස් කපලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් වේලක් දාලා ස්ලූස් කෙට් එකක් දාලා දෙන්න පුළුවන්. කැමති වෙලාවට අදින්න පහන්න කරන්න. ඒකට ජල විදුලි උනත් ගන්න පුළුවන්. ඉතින් ඒක මේ ඔය සුත්ත නිපාතේ සඳහන් වෙන එකක්. ඒක පෙන්ලා දීලා තිනවා ඔක්කොම තියෙන නොසන්ඩාලකම් නැති කරන්න නෙවෙයි පීරලා ඒක පැත්තකට ගැනීම තමයි සතියෙන් කරන්නේ. ඒක නිකන් කුණ්ඩයක් පීරලා ගත්තා වගේ. එහෙම නැත්නම් ඉහළ ජල තටාකයක ඉඳලා පහළ තියෙන ජල විදුලි බලාගාරයට බටයක් දිගේ වතුර ගේනවා. එතකොට මේ බටේ වතුර දියසුලිය කරකවන්න පුළුවන්. දියරෝදේ කරකවන්න පුළුවන්. ගඟක කරකවන්න බෑ. ඒක දිශාගත කරන මේ පීරක් ආවම අලියෙක් වටන්න පුළුවන්. දැන් හදලා තියෙන්නේ පීර කොච්චර සැරද කියනවනම් යකඩ තහඩුවක් කපන්න පුළුවන්. ඒ තරම්ම මේ වතුරෙන් කපන්න පුළුවන්. ඒ තරම්ම ජවයක් තියෙනවා ওই නිකන් ගලන වතුරේ. ඒක තමයි සතියෙන් කරන්නේ. නමුත් ඒකෙන් සම්පූර්ණ කපා හැලීම කරන්නේ. එහෙම නැත්නම් ඒකෙන් භව කාම භව දෙක දැපෙන දමා ගත්තට අවිජ්ජා ditthi දෙක නැතිකරන්න ප්‍රඥාව පහළ වෙන සම්මා සම්පජඤ්ඤය පහළ වෙන්න ඕනේ. ඊට පස්සේ ශික්ෂාවල ඉස්සල්ලා මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප, ඊට පස්සේ සීලය සම්මා වාචා සම්මා කම්මන්ත සම්මාජීව, ඊට පස්සේ සමාධි වායාම සති සමාධි. එතකොට සම්පූර්ණ ප්‍රතිපදාව එහෙම නැත්නම් ප්‍රතිපදාවේ ආර්ය වෙනස් වෙනවා බොජ්ජංග වලින් එහා පැත්තට. ඒ නිසා සාමාන්‍ය අවිජ්ජා සහ දිට්ඨි යෝග අත ගන්නෑ. කවුරක්වත් අත ගන්නෙත් නැහැ. සමිති සමාගම් වලට අත ගන්නත් බෑ. මොකද ඒගොල්ලෝ සනීප කරගන්න නැතුව තමයි ඒගොල්ලෝ මේ අනික් අයට මේ බෙහෙත් විකුණන්න හදන්නේ. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ කිව්වේ ඔය කායින්වත් බෙහෙත් තාල මේකට හරියන්නේ නැහැ. ඒගොල්ලෝ ඇත්තට ලෙඩේ බෝ කරන්නේ. බෙහෙත නෙවෙයි. හදියටම දැන් සෞඛ්‍ය සේවාව කොරෝනා බෝ කරනවා. කොරෝනා කට්ටිය එක තැනට ගෙනල්ලා බෝ කරනවා. ඉස්පිතාලේ කරා යන්න එපයි කියලා දැන් ඒගොල්ලොම කියනවා. අපි කිව්වේ ඕක තමයි අපිත් එක්ක බෑ කිව්වේ ඕක තමයි. ඕක තමයි අපි කිව්වේ අපිත් එක්ක බෑ කිව්වේ මේ තමන් ගිහිලා කැලේ කොලේ කාලා පැත්තටලා හිටපල්ලා. කොරෝනා හැල්ල මැරෙන ප්‍රශ්නේ නැහැ නෝ රිලෙව්කට බෝ වෙයි ඕන්න. වෙන කාටවත් යන්නේ නැහැ. අරක නෑ ලෙඩ ටික ඔක්කොම එක තැනගෙන ඔයිට ඉස්සෙල් නගරයට ගෙන ආවෙත් කොරෝනා නැති ලෙඩ තමයි. ඒගොල්ලන්ට වෙනම පිස්සුවක් තියෙනවා. ඒකේ ඉඳගෙන පිස්සු කෙලියා. ඉතින් ඒකට කැසිනෝ තියෙන්න ඕනේ. ඒකට ජරාව තියෙන්න ඕනේ. ඔක්කොම ටික තියෙන්න ඕනේ. ඒකේ ඉන්න තැන තමයි ඔය හොට් බෙඩ් එකේ තමයි හැම ලෙඩ රෝගෙම පැතිරෙන්නේ. ඉතින් ඒ දෙයට පුදුම මේ විකල්පයක් තමයි අරන්නේ ගත වෙනවා කියන්නේ. කැලේ ඕ මොනවටත් ඉන්න බෑ. කැලේ තියෙන මහා මුතු කැලණීතියක් ඔය කොරෝනා වලට එච්චරම උස්සන්න දෙන්නේ නැහැ. කොරෝනාට ඉස උස්සන්න තකතිරුකම් රාශියක් තියෙනවා. ඒ තකතිරුකම් තියෙනකොට විතරයි කොරෝනාට ඕන කරන pH level එක හම්බෙලා කොරෝනා බෝ වෙන්නේ. මේ සාමාන්‍ය මෘතෝපජීවී බැක්ටීරියා ඉන්න තැන්වල ඔය සෙල්ලම් කරන්න බෑ. ඒගොල්ලෝ කොරෝනාව කාලා දාන. කොරෝනාට ඉන්න දෙන්නේ නැහැ. අපි කරන්නේ මෘතෝපජීවී බැක්ටීරියා මරලා කොරෝනාට ඕන තත්ත්ව ඇති කරලා දෙනවා. ඉතින් ඒකට අරුන් ඇවිල්ලා තමන් පීයෙන් යන ගන්නවා වගේ ගත කරන දෙයක්. ඉතින් ඔය වෛද්‍ය විද්‍යාවට ඕක වෙන බව අවුරුදු 25කට ඉස්සලා කියලා තිබ්බා මේ ටව් ෆිසික්ස් පොත ලියපු මනුස්සයා. ඔය ට්‍රෙන්ඩ් එකේ ඉස්සරහට යනකොට සමාජගත වෙච්ච ඔක්කොටම ගෙවන්න වෙනවා. ඔය නගරගත වෙච්ච ඔක්කොටම ගෙවන්න වෙනවා. ඔය වගේ ලෙඩ රෝග ආර්ථික ව්‍යසන එනකොට ඉන්දිවිදියක් නැහැ. හැබැයි ඉතින් කැලේ අහිංසකව ඒගොල්ලෝ වෙනුවෙන් බලන් ඉන්නවා.
කාටවත් එහෙම ඇතුල් වෙන්න එපයි කියන්නේ නැහැ නේ කැලයක්. නගරයට යන්න ඩෙන්ටිටි කාඩ් එකක් තියෙන්න ඕනේ, මෙව්වා තියෙන්න ඕනේ, අනම්මනම් ගොඩක් දේවල් තියෙනවා. කැලේට එන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා මේ දෙක අතර තියෙන සම්බන්ධය තමයි කාමෝග භවයෝගයි, ditthiyෝග අවිජ්ජෝගයි දෙක අතර අමුතු සම්බන්ධයක් තියෙනවා. ඒක හරිම මිස්ටිකල්. එහෙම නැත්නම් හරිම මායාකාරී. හරිම මායාකාරී. එතන හරහා යන බැරියර් එක තමයි හරිහා දාලා තියෙන මේ බාධකයේ තමයි විපස්සනා උපක්ලේශ. එතන භාවනා කරන එකනටත් උපක්ලේශ එනකොට හරියට වාර්තා කරන්න පුළුවන් නම් දක්ෂ ගුරුවරයෙක් ඉන්නවනම් අහුවෙනවා. දෙකම හොඳයි හැබැයි. හොඳට වාර්තා කිරීමත් හොඳයි විපස්සනා උපක්ලේශ පහළ වීමත් හොඳයි. හැබැයි වරදොල තේරුම් ගත්තොත් එයාටම ආපස්සට යන්න වෙනවා. භාවනා පිස්සු වැදුනා කියලා එකක් තියෙනවා. එහෙම නොවෙන්න නම් අවංකව ඇති වෙච්ච විදිහට කරගෙන යනකොට අර උපක්ලේශ නිසා මේ ditthi අවිජ්ජා දෙක ඇවිස්සෙනවා. ditthi අවිජ්ජා දෙක ඇවිස්සෙනවා. ඇවිස්සුනාට පස්සේ gedara dora ඉන්නවට වැඩිය විකාර ගතියක් කොහේ ඉන්නවද මොනව කරනවද මේක හරිද වැරදිද කියලා හිතා ගන්න බැරි තැනකට එනවා. ඒ වෙනකොට අනිවාර්යයෙන්ම මායя තමයි ඉදිරියට ඇවිල්ලා ආපහු ගිහිල්ලා කාම භව දෙකට ඇදලා දානවා. ඉතින් බුද්ධෝත්පාද කාලවල කෙනෙකුට කතාල කියනවා නෑ ඔක බය වෙන්න එපා. ඔක හොඳ ලකුණක්. හැබැයි හොඳ වුණාට උතන මෙන්න මේ විදියට ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ ආකල්ප පවත් ගන්නවා. මෙන්න මේ විදියට කටයුතු කරන්න ඕනේ කියලා අර ෂට මායාවී ගතිය අයින් කරලා ඒ කිනාට විතරක් ditthi අවිජ්ජා දෙක පේන්න පටන් ගන්නවා. ඉතින් ඊයේ මේ අපි සබ්බාසව සූත්‍රයේ සාකච්ඡා කරා. ඒකෙදි සරුවචනසේ සඳහන් කරනවා ඒ සම්මහරුන්ට මේ භාවනා කරගෙන යනකොට ඒක භාවනා නොකරන අයට එන්නෙම නෑ එහෙම කතාවක්. කරගෙන යනකොට ඒ කෙනා මේ මට ආත්මයක් ඇත්තේය කියලා සත්‍යතෝ තේතතෝ ditthi උදපාදි කියලා කියනවා. මට ආත්මයක් තියෙන එක සුද්ධ කරන්න ඕනේ කියලා එයා කැසපට ගහ ගන්නවා. ඉතින් ඒක ditthියක්. තව කෙනෙක් කියන එහෙම ආත්මයක් නෑ කියලා. ඒකත් ditthියක්. ඉතින් කමඨාන් වාතාවේ හරියටම උක ලිය වෙනවා. තමයි ලියනකොට මේක කමට මේ මම කෙනෙක් ඉන්නවා මට කරදර කරන කෙනෙක් ඉන්නවා කියන මට්ටමේ කියනවා. තව කෙනෙක් කියනවා මම ඒව මොකක්වත් ගණන් ගන්නෑ මට කිසිම කරදරයක් නෑ මමෙක් නෑ. ඊට පස්සේ මෙව හංගින සංඥාවක් ඇත්තේය කියන කතාවක් තියෙනවා. ඒ සංඥාවක් නැත්තේය කියලා කතාවක් තියෙනවා. සමහරු කියනවා මෙව එනවා මට කිසි දෙයක් බාධා නෑ මම අනන්තයට යනවා. මම බොහෝ විවේකීව ඉන්නවා. තව කට්ටියක් කියනවා නැතිනවා ඒවා සංඥා විතරයි. කරදර තියෙනවා ඒවා සංඥා විතරයි කියලා. ඉතින් ඒවා බුදුජානක දාලා පෙන්නවා දෙපැත්තට කොන් දෙකකට. ඊට පස්සේ සස්සතයි සදාකාලිකව මේක තියෙනවා. සමහර කට්ටිය කියනවා ඇත්තෙම නැහැ කියලා. ඉතින් මේ වගේ දිට්ටි 6ක් පෙන්නලා දෙනවා. ඉතින් ඒක ඕනම මේ කමඨාන් වාතාව කරන ඔය 6ට බෙදලා පෙන්වන්න පුළුවන්. ඒ කෙනා භාවනා කරන්නේම ඔය අදහස ඇතුව. මම ළඟ ආත්මයක් තියෙනවා මම භාවනා කරන්න ගියොත් මට ලෙඩ වෙනවා. මාර බලවේගය එනවා. කවුරු හරි කහිනවා. ලැස්සක් එනවා. කියලා එයා හිතාන ඉන්නවා මේ කරදර කරන කෙනෙක් ඉන්නවා කරදර විඳින මමෙක් ඉන්නවා. තව කෙනෙක් කියනවා නෑ මොකක්වත් නෑ එහෙම කරන කෙනෙක් ඇත්තේ නෑ. විඳින කෙනෙක් ඇත්තෙත් නෑ කියලා නිවන් දැක්කා වගේ කතාවක් කියනවා. ඒ ගොඩක් කලාවට ප්‍රඥාවාදික විචිකිච්ඡා වැඩි අය එහෙම කියනවා. සංඥාවක් ඇත කියන ප්‍රශ්නයක් සංඥාවක් නැත කියන ප්‍රශ්න කට්ටියක් කියනවා. ඉතින් මේ දෙක බලපුවහම පේනවා ඒගොල්ලෝ මේ මතේමයි ඉන්නේ භාවනාවේ වෙනසක් වෙන්නේ නැහැ. මේක මේ ඕග යෝග වලට බැඳිච්ච දෙයක්. දිට්ඨි වලට බැඳිච්ච මේක දකින්න ඕනේ. ගොඩාක් කල් යනකොට දැන් නිතිපත භාවනා කරමින් නිතිපත කමඨාන් සුද්ධ කරනවනේ එයාට උනත් පේන්න පටන් අර ගන්නවා මේ වගේ සූත්‍රයක් කියනකොට හැබැයි නේන මම යනකොටම ගිහිල්ලා තියෙන්නේ මෙන්න මේක හිතාගන්නේ මම කරන හැම වචනයකම කරන ක්‍රියාවකම මේක තියෙනවා. අනේ ඒක දැකීම තමයි එතකොට විපස්සනාවෙන් දකින්නවා යෝනිසමස්කාරයෙන් දකින්නවා විනිවිද දකින්නවා මම එහෙම බැලුවොත් පේන්නේම එහෙමමයි. එම් බැලුවෝ පේන්නේ එහෙමමයි යාට පේන්නේ අනික් පැත්ත එක්කනට තේරෙන්නේ නැහැ කියලා. නමුත් සරුවචනාංශය ඉදිරියට එහෙම කරන්න බෑනේ. සරුවචනාංශයට මේ පේන නිසා සරුවචනාංශය කතා කරලා පේනවා ඔබට පේනවද උඹ ඉන්නේ මේ මම වෙමි කියන දිට්ඨියේ. නැත්නම් පටන් ගන්නකොටම එහෙම කෙනෙක් නැහැ කියන දිට්ඨියේ. ඉතින් යාට බේත් අහන්නේ නැහැ.
දෙන්නටම බෙහෙත් ගන්න ඇතන. අන්න ඒක තමයි මේ ඕග යෝග වලට යනකොට යන්න තියෙන. ඒ නිසා මෙවුවා අර ආධ්‍යාත්මික ලෝකයට ආපු නැති ආධ්‍යාත්මික ලෝකේ යම් ප්‍රමාණයකට අත්දැකීම් නොලබපු අයට ගෝචර වෙන්නේ නැහැ. ඒ අයට අදාළ නැහැ. ඉතින් ඒගොල්ලෝ කියනවා මේ භාවනා කරන අය ආධ්‍යාත්මික ඉස්සරහට යන කය මේ තිත්ත බේතක් කකා ඉන්න කට්ටියක්. ඉතින් ඔච්චර කරදර මොකට යොක් කරන්නේ? ගෙදරට ගිහිල්ලා හොඳට රැයට කාලා බුදිය ගන්න පුළුවන්. මෙච්චර ලෝකේ ඔක්කොම කරද්දී උඹලට පිස්සුද කියලා ඒගොල්ලෝ කියනවා. මොකද මේ කාරණාවේදී නොදන්නකම වාසනාවක්. මේ කාරණාදී නොදන්න අය වාසනාවක්. දන්න අය බාගෙට දන්න අයට බාගෙට පිස්සු. ඒ බව දැනගෙන දේශනා කරපු ධර්මයේ දැනගන්න නම් මේ පළවෙනි සූත්‍රය කියවන දීඝනිකායේ තියෙන බ්‍රහ්මජාල සූත්‍රයේ මේ සමතේ හරිනම් දිට්ඨි 49ක් හැදෙනවා. ප්‍රඥාව හරිනම් ප්‍රඥාව වැඩි නම් දිට්ඨි 13ක් හැදෙනවා. ඔක්කොම 62ක් තියෙනවා. 62ම නෑ සමතෙත් නැති මොඩෙයින්ට. ඒගොල්ලෝ බොහොම වෙනම රාජධානියක ඉන්නේ. ඒගොල්ලෝ නිකන් ඔය ඕගෙන කතා කරන්න යන්නේ නැහැ. ඒ නිසා මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන බොහෝ දෙනා ඒ වගේ මේ ආධ්‍යාත්මික පැත්තට ආපු කෙනෙක් නෙවෙයි නා හරිම නීරසයි මේ කතාව. අදාළ නැහැ ඒගොල්ලන්. ආපු කෙනෙකුට නම් වරින් වර ටොක්ක්ක් කන්නා වගේ චා කියලා කාරණාව තේරෙනවා. ඒගොල්ලට ගිය කෙනාට තේරෙනවා යකෝ මේ මිනිස්සුන්ගේ තියෙන අමාරුකම නිසා මම ගහපු බල්ටියේ සයිස් එක මට තේරෙනවා. මට මං කරගත්ත දේ මොකද්ද කියලා තේරෙනවා. ඒ නිසා මේක සාපේක්ෂ දැනුමක් තියෙන්නේ. ඉතින් ඒ ටික කියලා මම නතර වෙනවා. මම ආර්දනා කරනවා විවෘත ධර්ම සාකච්ඡාවට. අවසරයි ස්වාමීන් වහන්සේ. මෙහෙන් එනවා ප්‍රශ්නයක් පොඩ්ඩක් ඉන්න මේ නිරංජන. එහෙමයි ස්වාමී. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අපිට එදිනදා ජීවිතයේ ඇතිවන සිතිවිලිවලදී රාග අරමුණු, දේශ අරමුණු තේරුම් ගැනීමට පුළුවන්කම තියෙනවා. මෝහ අරමුණු තේරුම් ගැනීම කරගන්නේ කෙසේද කියලා ස්වාමීන් වහන්සේ. නිදිමත කියලා හිතා ගන්නවා. නිදිමත කියන්නේ මෝහය. කම්මැලිකම එපා වෙනවා, නිදිමත වෙනවා. එතකොට ඉතින් ඒ රාගෙත් නෙවෙයි, ද්වේෂෙත් නෙවෙයි. රාගේ ද්වේෂي තියෙනලාට ඒක එන්නෙම නැහැ. නිසා අපි සාමාන්‍යයෙන් කියන්නේ කම්මැලිකම එපාකම. ඒක මගහරුවොත් කවදා නිවන් දකින්න බෑ. නිසා නිින්ද නැතුව කාට ජීවත් වෙන්නත් බෑ. දවසෙන් 3 එකක් නිදා ගන්න ඕනේ. 3 එකක් රාගෙට, 3 එකක් ද්වේෂයට, 3 එකක් මෝහයට. හොඳයි නිරංජන. එහෙමයි ස්වාමීන් වහන්සේ. අද ලිඛිත ප්‍රශ්න දෙකක් ලැබිලා තියෙනවා දැනට ඉදිරිපත් කරන්නම්. ඔව්. පළවෙනි ප්‍රශ්නය අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව. පියවර 20ක් පමණ ගමන් කළ හැකි ටයිල් පොළවක් තෝරා ගත්ෙමි. පළමුව විනාඩි 10ක් පමණ මදක් වේගයෙන් ඇවිද්දෙමි. ඉන්පසු තරමක් වේගය අඩු කර ශරීරයේ ඉනෙන් පහළ කොටසට සිත යොමු කර ඇවිදින්නට පටන් ගත්ෙමි. විලුඹ, යටිපතුල හා ඇඟිලි පොළවේ ස්පර්ශ වන ආකාරය හොඳින් නිරීක්ෂණය කළෙමි. ටයිල් ග්‍රවුන්ඩ් ජොයින්ට්ස් වල හා ටයිල් වල පාදය ස්පර්ශ වන විට දැනෙන වෙනස්කම් හොඳින් අත්දැක්කෙමි. පියවර 8ක් 10ක් පමණ මෙලෙස එක එල්ලේ සක්මන් කළ හැකි වුවද සමහර අවස්ථාවලදී සිත වෙනත් අරමුණු වලට දිව යයි. නමුත් එය භාවනාවට බාධාවක් නොවි නැවතත් පාද ස්පර්ශ වන ස්ථාන වලට යොමු වේ. මෙලෙස පැය භාගයක් පමණ සක්මන් කිරීමට හැකි විය. පර්යංක භාවනාව. මාගේ ඊයේ සහ අද පර්යංක භාවනාවල අත්දැකීම් මෙලෙස විස්තර කරමි. මම කොට්ටය මත වාඩි වී සිටින ඉරියව්ව පිළිබඳව සිත යොමු කළෙමි. මද වේලාවකින් මගේ ආශ්වාස සහ ප්‍රශ්වාස කෙරෙහි සිත යොමු විය. ආශ්වාසයේ සිසිල්ව නාස්පුඩ තුලට ඇතුල් වන බවත් ප්‍රශ්වාසයේ තරමක් උණුසුම්ව උඩුතොලෙහි වැඩි එළියට පැමිණෙන බවත් නිරීක්ෂණය කළෙමි. මෙලෙස ආශ්වාස ප්‍රශ්වාස සුළං රැලි 10ක් 15ක් පමණ එක දිගට බැලීමට හැකි විය. මෙසේ බලන අතරතුර එම ආශ්වාස සහ ප්‍රශ්වාසය යම් එකලසක් බවක් ඇතිවන බව මට හැඟුණි. එහෙත් දිගු ආශ්වාස හුස්මක් ඇවිත් මගේ එම එකලස් බව නැති වී යයි. මෙය චක්‍රාකාරව වරින් වර පැමිණේ. නමුත් මම අද උදේ භාවනාවට වාඩි වන විට ඔබ වහන්සේ ප්‍රකාශ කළ පරිදි මම ඒ සඳහා සූදානම් වී ගියා.
එහිදී එම తত্ত্বය යම්තාක් දුරට අඩු වූ බවක් දක්නට ලැබුණා. අද එම දිග හුස්ම වැටීමේ වාර ගණන අඩු බවක් මට දැනුණා. මෙලෙස පැය භාගයක් පමණ මාගේ භාවනාව කරගෙන යාමට හැකියාව ලැබුණා. මාගේ භාවනාවේ වර්ධනයට අවශ්‍ය සුදුසු උපදෙසක් ලබා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. පමණයි ස්වාමීනි. ඔය පරියන්කේදී වරින් වර පැමිණෙන දිග හුස්ම එන වාර ගන්න අඩුවීම නිරීක්ෂණය කරලා තියෙනවා. ඒක හොඳ දැස් වෙලා ගියේ කියලා ලැබිච්ච ආනිසංශයක්. අනිත් එක තමයි එනේන හුස්මේ ඇම්ප්ලිටියුඩ් එක උච්ච භාවයේ එන්න අඩු වෙනවා. ඒ නිසා ඒකේ ප්‍රමාණාත්මක සහ ගුණාත්මක වෙනසක් සිද්ධ වෙනවා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම එක ගියරයක ඉඳලා අනෙක් ගියරයකට මාරු වෙන තැන ඔය. ඒ මාරු වෙනකොට මේ කොහොමඩක්ක ෂොක් එකක් එනවා. ඒ ෂොක් එක එන්න අඩු වෙනවා. ගන්න හුස්ම ලොකු හුස්මක් තමයි ඒක එන්න පුංචි වෙන ගතියක් තියෙනවා. අන්නේ ಗುಣ දෙකම දැක ගන්න පුළුවන් වෙච්ච දවසේ තේරෙනවා. ඒක දියුණු වෙන බාට හොඳම ලකුණක්. ඉස්සනම් පේන්නේ කැඩිච්ච බාට ලකුණක් වෙලා. මින්දපු ගාන හුස්මක් ඇවිල්ලා කැඩලා යනවා. කියන්නේ ඒකම බලන්නකෝ. බලනකොට පේනවා ඒක එන්න වාර ඈතින් ඈතට එන්නේ එන්න අඩු වෙලා යනවා. ඒකේ ප්‍රතිපදාවක් තියෙනවා. අපි ඒ කරදරයක් විදිහට ගත්තොත් ප්‍රතිපදාවක්වත් දියුණුවක්වත් ගන්න බෑ. මේ ඉදිරියට එනකොට එන බාධාව කී කරුගජම එන්නේ. ඒක හොඳ ලකුණක්. අපිට ඕන එක සැරෙම කෙහෙල් ගහක් කැපුවා වගේ කපන්නනේ. එහෙම කරන්න බෑ. ඒක නැවත නැවත එනවා. නැවත නැවත එන බාධාව හිමීට වෙනවා නම් ඉවරයි කියලා හිතන්න එපා. ඒ බාධාව ඉවර වෙනකන් හරියට නිවැරදිකාරයා කියන උසාවියේ ඒ උසාවියට තේරෙනවා මේ මාස දැන් බොරුව කියන්නේ කියලා. ඒ මිනිස්යාම දන ගහලා නඩුකාරයෙන් ඉල්ලීමක් කරනකම් අනේ සමා වෙන්න මම මේ බොරුව කරුවා තමයි මම වැරදිකාරයා මම නිවැරදිකාරයා කිව්ව එක වැරදි මට අනුබ දෙන්නකෝ කිව්වොත් එයාට ඉහළ උසාවියට යන්න බෑ. එහෙම නැත්නම් නඩුකාරයා කිව්වොත් මේ උසාවියට යන තමස වැරදිකාරයා මෙන්න මාසයක හිතනවා කිව්වොත් අර කියනවා උසාවියට මම බය කරලා තීන්දුවක් දුන්නා මම ඉහළ උසාවියට යනවා. ඔබ උසාවියට සමාව ගන්න ඇරියොත් ආයෙ යන්න බෑ. ඉතින් අද කිසිම කෙනෙකුට එහෙම උත්තරයක් ඕනේ. යාට ඕන කරලා තියෙන අනිත් එකකට ගහපා දෙන්න උත්තරේ. ගහපා දෙන්න බෑ. එයා පිළිගන්න කයි ඉන්න ඕනේ. ඒ වගේම මේ වරින් වර එන හුස්ම අපි හිතමුකෝ හිත පිට යනවායි කියලා. සද්දයකට වේදනාවකට හිත පිට ඒකේ උනත් නපුරු බලපෑම එන්න අඩු වෙනවා දකින්න පුළුවන් නම් ඒ බාධකයා තමයි සුර දූතයා වෙන්නේ. ඒ අපිට එන මාර දූතයා තමයි සුර දූතයා වෙන්නේ. ඉතින් මාර දූතයා කියලා බලන්න පටන් ගත්තොත් ඒක දකින්න බෑ. මේක සුර දූතෙක් මෙයා විසිලි පාගන දත් විලිස්සගෙන එළියට එනවා. ඒක පැනලානේ දැන් තියෙන එක. හරිනේ. දිවින සැරේ දෙන්න අරින්න. එන්න කියන්නත් එපා යන්න කියන්නත් එපා. බලන්න ඔය කියන තරම් දත් තියනවාද කියලා. ඔය කියන තරම් ඇස් දෙක රතු පාටද කියලා. ඔය කියන තරම් ඇඟේ මයිල් තියනවාද කියලා. නෑ මේ නිකන් අල්ලපු ගෙහිත මිනිස්සයා මේ ඇවිල්ලා තියෙන්නේ. යකා කියාගෙන නම දාලා තියෙනවා. ඌ එන්න නිකන් ගෙදෙට්ට ඇවිල්ලා තේකක් බිලෙයි. ආනේ ඒ යකාගේ මේ විපිරියාසය බලන්න බැරිකම තමයි අපිට වෙලා තියෙන්නේ. මොකද යකා කියලා නම් කරලා තියෙන්නේ. මේක නොආයුතු කෙනෙක්. ඒක දිග හුස්මට විතර නෙවෙයි අනිවාර්යයෙන්ම එනවා. ඒක තමයි විදර්ශනා උපක්ලේශ හරි හැටියට කියව ගන්නවා කියන්නේ. ඉන් දෙකක් තුනක් කියලා දෙනකොට යෝගාවචරයටම තේරෙනවා. මේ එන්න හදන්නේ මේක තමයි හරි වරෙන්. මේ මේක හොඳයි. ඒ කියන්නේ මම වැඩි මම යුද්ධ බිමේ ඉන්නේ මම ගමනේ ඉන්නේ කියලා තේරෙනවා. ඒ වගේම එන බාධකය එක සැරෙන් දෙකෙන් තුනෙන් වැඩි සමාන වෙනස පේන්නේ පහුවෙනකොට වේගෙන් මේක ගිවිගෙන යන්න පටන් ගන්නවා. ඒකම නිරීක්ෂණය කරන්න මේ ඉවරයි කියලා කල්ලාතෝ හිතන්න යන්න එපා. ඉවර වේවා කියලා හිතන්නත් එපා. ඒ එන යක්ෂයා මාර දූතයා සුරු දූතෙක් කරගන්න එක තමයි විපස්සනාවේදී පදුට්ඨ වචන පදුට්ඨ මනස ප්‍රසන්න මනසක් බවට පත් කරගන්නවා කියන්නේ. ඒ නිසා පැමිණි දුක් හැප්සියල්ලම පැනිරහයි. ඒක දන්න සිංහලයා හොඳට ජීවත් වුණා ඉස්සර. දැන් සිංහලයා මේ එක එක්කනාගේ උපක්‍රම හොයනවා දුක එනකොට හැංගෙන්න. ඉතින් ඒකට දුක විලිස්සගෙන පයින්නවා. කාගෙන පයින්නවා. ඉතින් දැන් ඔය කොරෝනා දිහා බලනකොට එන වර්ෂන් එක උඩට වැඩි සරයි. ඔය වුණත් ඔය ලෝකෙ මොනක්වත් වෙන්නේ නැහැ. මැරෙන ගාන වැඩිලු. කොහොමඩක්වත් ඉතින් මැරෙනවා. කොරෝනාවට මැරුණොත් විතරයි ප්‍රවෘත්ති වෙන්නේ. අන්තිම ප්‍රශ්නයක් නෑ. මේ දවස් එම්බිසාව කැස්සේ ලෙඩ හුඟක් අඩුයි.
හදිසි මේ පාරවල හදිසි වාහන අනතුරුෙන් බොහොම අඩුයි. මේ පෙට්‍රල් නැහැ. පෙට්‍රල් තිබ්බොත් තමයි උඹකට රිවර්ට් කරගන්න. පෙට්‍රල් නැහැ, ගෑස් නැහැ, දර හොයාගෙන කාපල්ලා. මම හිතනවා ඌට වැඩිය හොඳ ආණ්ඩුවක් නම් ආයෙන එකක් නැහැ. කටේ හිල්ලුවොත් කට හොල්ලන්න පුළුවන්. එහෙම නැතුව කට හොල්ලන්න හම්බෙන්නේ නැහැ. වරෙන් තව ඊට වැඩිය හොඳ එකක් කියලා මම නම් ප්‍රාර්ථනා කරනවා. කොරෝනාට අකුරු මැදි ඇල්ෆා, ලැම්ඩා, ගැමා, තීටා, බීටා ඔක්කොම ඉවර කරගෙන යන්නේ දැන්. ඇල්ෆබෙට් එකම උගන්නයි. ඒ නිසා මේ පැමිණෙන දුක පරිරහයි. ඔය එනේන එක්කන ලොකුයි කියලා බලන්න තමයි අපිට උගන්ලා තිනේ. ඔය එනේන එක්කන පුංචි වෙනවා. ඒකට අමාරිසයියගේ කණ්ණාඩිය පොඩ්ඩක් ගෙලලා තියාගන්න. මේ එතකොට මේ කිඹුල වුණත් දිහා බලනකොට පේන්නේ හුණෙක් වගේ. ඕක ගිනි පෙට්ටියකට දාගත්තා කියන. කිඹුලෙක් කරගත්තොත් තමයි ප්‍රශ්න තියෙන්නේ. ඉතින් අමාරිසයි කණ්ණාඩිය නැති වෙලා තියෙන. ඒක කරන්න අකට යුතුයකම් වලට. තමයි හොඳ වැඩ වලට ලොක් කරලා වන්න කණ්ණාඩිය තියාගන්න. ඒ නිසා මොන කතරයක් આવත් පුංචි කරලා ඉගෙන ගන්නවන්න දැනගන්න ඉගෙන ගන්නවන්න. ඕක ප්‍රවෘත්ති හදන්න නැතුව කයිවරු ගන්න නැතුව කතන්දර ගොතන්න නැතුව ඒ මිනිස්සෙක් එක ඇසුරු කිරීමත් ලාභයක්. ඔය පොඩි දේවල් අල්ලන කතන්දර ගොතන කට්ටියත් එක්ක එහෙම නැත්නම් ප්‍රවෘත්ති හදන කට්ටිය තමයි අසේවනාච බාලන කියන්නේ. ඉතින් ඒ නිසා මේ පැමිණිච්ච කරදරය ඒක ස්වභාවයෙන් මුණ දීලා හදිසි වෙලා පැනලා මුණ දෙන්නත් එපා නොපේවා නොදකින් කියන්නත් එපා බලන්න ඉන්න මොකද වෙන්නේ කියලා. ඔය ඊශ්වරයාගේ තුන්වෙනි අයහට අහුණා වගේ එන්නේ නෝකෙවිලා යනවා. ඒ වෙන්න දෙයක් නෑ. ඒක බුදු ජානසේ සඳහන් කරන ප්‍රසන්න මනසෙන් බැලුවොත් හුස්මත් ගෙවිලා යනවා. රාගයත් ගෙවිලා යනවා. ද්වේෂයත් ගෙවිලා යනවා. මෝහයත් ගෙවිලා යනවා. අපිට බලාගෙන ඉන්න බැරිකම තියෙන නිසා ඒ ඈතින් ඈතට හුස්ම දිග හුස්ම දැක්කා වාගේ ඒ පහළ වෙන හුස්මේ ඇම්ප්ලිටියුඩ් එක. ඒකට කියන්නේ තරංග ආයාමයද මොකක්ද? මොකද? විස්තරේ. ඔව්. ඒකේ අඩු වෙනවා. ඒක දිහා බලලා හිටියොත් පේනවා ලෝකේ තියෙන හැමදාම අඩුවීමක්. මේ දුක් කරදර අඩුවීමක් තියෙන්නේ. අර බයට බලන එකකට පේන්නේ මේක කොච්චර ඉරුවත් නැවතේනවා ලොකු වෙනවා වගේ පේන්නේ. ඒ තමයි අසත්පුරුෂයා. ඒ නිසා ඒ විස්තරේ දිහා එහෙම නැත්නම් ඇම්ප්ලිටියුඩ් එක දිහා ගුණයක් වශයෙන් බලන්න බලන්න එයා එන්න ඕනේ. බලන්න ගියාම මිනිහා නොපෙන්න තැනට යනවා. මේ විදියට දිග උස්මනේ කොයි උස්මෙත් එම කොයි කරදරයටත් මේ විදියට බලන්න කියලා අපි යනවා ඊගායකට. ඊළඟ ප්‍රශ්නය කොවිඩ් සහ සතිමත් වීම. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. කොවිඩ් පොසිටිව් වීම නිසා නිවසේ නිරෝධානය වෙමින් සිටිමි. හුස්ම ගැනීමේ අපහසුතා නිසා පර්යංක භාවනාවක යෙදීම අපහසු වුවත් සිරුරේ ඇතිවන වේදනා පිළිබඳ සතිමත් වෙමින් සිටිමි. සිරුරේ තනින් තන වේදනා හටගන්නා අයුරුත් වැඩිවන අයුරුත් පහව යන හැටිත් නැවත සිදුවන හැටි අත්දකිමි. ඉඳගෙන සහ හාන්සි වී සිටින විටද පර්යංකයේදී අත්දකින ඇතැම් මුහුණ ආශ්‍රිත කම්පන අත්දැකිය හැක. සතිමත් බව පුරුදු කිරීමට පෙර යම් රෝගී බවක් ඇති වූ විට එයට මානසිකවද දේවල් එක් කිරීම නිසා රෝගී තත්ත්ව උත්සන්න වූ බවත් සතිමත් වීමෙන් පසු කිසිදු මානසික වෙහෙසකින් තොරව වේදනා දෙස බලා සිටීමට හැකිවන බවත් දැකගතිමි. මම සම්පූර්ණයෙන්ම මානසිකව නිරෝගීව සිටිමි. එමෙන්ම රස සහ සුවඳ නොදැනී යාම නිසා ආහාර පිළිබඳ වූ ප්‍රිය අප්‍රිය භාවයන් නැති වී ගොස් අවශ්‍යතාවය සඳහා පමණක් ආහාර ගැනීම සිදුවන හැටි අත්දකිමි. මීට පෙර කොතරම් ආහාර අවශ්‍යතාවයට අමතරව දිව පිනවීම පිණිස ගත්තද යන බව මට හොඳින් වැටහුණි. අභියෝගයන්ට මුහුණ දීමට ශක්තිමත් සිතක් සකස් කර ගැනීමට හේතු වූයේ සතිමත් බව කලක සිට පුරුදු කිරීමයි. එහෙයින් ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ආධුනික කමඨහන් පිරිසුදු කිරීමේ වැඩසටහන පවත්වාගෙන යමින් සතිමත් වීම පිණිස නිබඳ අනුශාසනා කරන පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාටද වැඩසටහන් මෙහෙයවන සියලු ගිහි පින්වතුන්ද පින් අනුමෝදන් කරමි. දීර්ඝායු ප්‍රාර්ථනා කරමි. නිරෝගී භව ලැබේවා. තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්සේ. ඉතින් ඔක්කොටම නිරෝධය ලැබේවා කියලා කිව්වොත් ඒ නිරෝධායනේ වෙන්න වෙනවා. නිරෝධය කියන වචනේ තමයි අපි හොයන්නේ තුන්වෙනි ආර්ය සත්‍යය. ඒ තමයි නිරෝධායනේ කියලා සමාජ මට්ටමක් වෙලා තියෙන්නේ.
පොඩ ඈත්ලා හිටපන්. ඒ නිරෝධ එතකොට වෙන්නේ ඔය රෝගේ ගෙවිලා යනවා. නිරුද්ධ වෙලා යනවා. ඉතින් අතරමැද බීජෞෂධ සමයට අහුනොත් රෝගේ පැතිරෙනවා. ඉතින් ඒ නිසා සෝෂල් ඩිස්ටන්ස් තියාගන්න කියනවා. ඉස්ලා නිරෝධායනය කෙරුවේ හන්දට ගිහිල්ලා ආපු අය. ඒගොල්ලෝ ඇවිල්ලා මාසයක් කොහොද යනකම් මේ ලෝකේ ඉන්න කට්ටියට දකින්න අහන්න හම්බ වෙන්නේ නැහැ. ඒගොල්ලෝ වීදුරු කාමරයක ඉඳලා ෆ්ලයින් කිස් දීදී තමයි හිටියේ. මොකද මොන විස බීජ ගෙනත් තියෙනවද දන්නේ නැහැ නේ. දැන්ටත් ඒ නිරෝධායනය කරනවා. වෙන ලෝකෙන් ආපු කෙනෙක් මේකට ආපුවාම විස බීජ කෙනෙක් කියලා. ඒ වගේම ක්වොරන්ටයින් කියලා මේ ලංකාවෙන් පැලයක් ගෙනිච්චොත් මේ ඕස්ට්‍රේලියාවේ නිව්සීලන්තේ නිරෝධායනය කරන මීටල් බ්‍රොමයිඩ් ගන්නවා. සම්පූර්ණ සියලුම ප්‍රාණීන් මසලා ඒතර ගහේ කොළත් හැලිලා තමයි එළියට දෙන්නේ පැලේ. පැන බැරවන්න කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ හේතුව අර වෙන රටවලදී වෙන රෝග ගෙනේ කියන එක. ඉතින් බුදුරජාන් වහන්සේ කියන්නේ නිරෝධය කියන්නේ ඕකටම තමයි. දෙයක් ඇතිච්චාම නාය වැඩ කරන්න නැතුව යනවා. රස වැඩ කරන්න නැතුව යනවා. දැන් ඒතර කනකොට නිකන් පොහොර කන්නා වගේ කන්නේ. රසකට කනවත් නෙමෙයි සුවඳට කනවත් නෙමෙයි. ඒකට මොකද චීන කෑම කාපුවාමකෝ ජපන් කෑම කාපුවාමකෝ සයිවර් කාපුවාමකෝ කොයි එක කෑවත් එකයි. ඒකට සේරටම ওই වැඩේ වෙනවනම් කොච්චර හොඳද? බිල් ගේට්ස්ලාම දඟලන්නේ ඒක තමයි ඔක්කොටම දීලා මේක පොඩ ගාන අඩු කරගන්න මේ පොපියුලේෂන් එක වැඩි කර. ඕක කරන්න පුළුවන් නේ කොරෝනා වගේ එකට තමයි. ඉතින් මම කරපු මේ මට තිබුණු උනන්දුව තමයි මේ කොරෝනා හැදෙන්න ඉස්සෙල්ලා සතුටුමත් වෙච්ච කට්ටියයි කොරෝනා හැදුනට පස්සේ සතුටුමත් වෙච්ච කට්ටියයි. ඉතින් මට පළවෙනි කොරෝනා පළවෙනි version එක දෙක යනකම් මං හිතුවේ සතුටුමත් වෙච්ච කාටවත් හැදුනේම නැහැ කියලා. ඊට පස්සේ මම ප්‍රසිද්ධ කරාට පස්සේ ඔන්න ඕමාන් වල ඒ මුළු පවුලම අපිට කියලා වතුනා නෑ සෝංශ අපිට කොරෝනා හැදුනා අපි ඉස්පිතාලේ ගියේ නෑ ඒ වෙලේ ඩක් නෑ. ඒ කියන්නේ මේ මෑතකදී කියපු කියනොත් මට බයනවා. කොරෝනා විස බීජේ තාම අයිසොලේට් කරගන්නේ නෑ. මේ කොරෝනා වෛරසය මෙහා කියලා තාම අයිසොලේට් කරගන්නේ නෑ. මොකද මේ අයිසොලේට් කරන වෙන version එකක් එනවා. තව version එකක් එනවා. කරගනත් නෑ කොරෝනා වලට කියලා විශේෂිත රෝග ලක්ෂණයකුත් නෑ. අනිකුත් මේන් තියෙන රෝග ලක්ෂණ ටිකක් ඇතුළත ගහපු කොත්තු රොටියක් වගේ තියෙන්නේ. හරි මේ දවසක ඉතුරුච්ච කැම ටික විතරලා කොත්තු රොටිය ගාලා ටෙම්පරාදු කරලා දෙනවනේ. ඉතින් එහෙම රෝග 8ක් විතර මේ ටික ආවා. ඉතින් ඒක කියනවාට හරියට බයිනවා. මේ යන්තම් හරි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ තමයි මේක බේරගන්නේ. ඒගොල්ලෝ විතර ගාති වැක්සින් තියෙති වැක්සින් එක අයිට වෙඩි පොඩ්ඩක් අමාරුයි. කොරෝනාට වෙඩි පොඩ්ඩක් අමාරුයි. කොයි එකත් එකයි. හරියට ඒක කිරොත් මැරෙන්නේ නැහැ. ඉතින් ඒ ප්‍රසිද්ධියම කියනවා 1.1.5යි මැරෙන්නේ. අනික කටියට දැනෙන්නේ දන්නේ කොරෝනාවයි කියලා. ඒක නිසා මේ හෙම්බිරිස්සාව කැස්ස මොකක්වත්ම නැහැ ලෝකේ දැන්. නිකන් ඉන්නවට ටිකක් හුස්ම මේ උමාල් ටිකක් අල්ලන්න. උණු වතුර ටිකක් බොන්න. ඒ නිසා සතියෙන් ඉන්නවා නම් අපි කියන අපි උනන්දු වෙනවා. ඒ චීදිත් කොරෝනාත් එනවා. ඒකට කොරෝනා කියනවාද, චිකන් ගුන්යා කියනවාද, ඇන්ත්‍රැක්ස් කියනවාද ඔක්කොටම තියෙන සමාජ රෝගවල සමාන රෝග ලක්ෂණ වගේ. මේක ඇසෙම්බ්ලිස්සා වෙනවා. ඉතින් එදා විස්තරයක් කතා කරුවට පස්සේ මේ ලංකාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ බිඳ වැටලයි කියන පරිඩේ මත වෛද්‍යවරු එකතුලා අපිට පරිඩේ වල තිබුණා. අපි පොයේගේ කියෙව්වා. කිව්වොත් ජාම්ගනේ කිව්වා. කොහොමද අපි දන්නවනේ. ඔය ටික කොරෝනා කියලා දන්න. ඔය කොරෝනා කියලා නම දැම්මේ නැතුව ඔය ටික අපිට හැදිලා තියෙනවා. දැන් මේ වෙනකොට 4 5 සැරයක් හැදිලා අපිට. දන්නේ නැහැ. මේ නිරෝධායනේ වෙන්න. මේ කක්ක කරාට කමන්නේ ගා ගන්න එපා. අන්න ඒකයි ප්‍රශ්නේ. කක්ක කරන්නේ වැසිකිළියට ගිහලා. එතකොට නිරෝධායනේ. මේ එළිය කක්ක කිරීම සහ කක්ක කරලා ගා ගන්න එක තමයි. දැන් මේ දින ජනමාධ්‍යයෙන් කරන්නේ. ඒගොල්ලන්ට ප්‍රසිද්ධ ස්ථානයකම කැත කරනවා. සාමාන්‍ය නොදිය යුතු අනිද්දාසක නොකිය යුතු තොරතුරු රාශි කරලා ඔක්කොගෙම ගන්නවා. දැවෙන තොරතුරක් බාටපත් කර ගන්නවා. ඉතින් ඒක කියවන අපිටයි ගහන්න ඕනේ. ඒ නිසා නිරෝධායනියක් තමයි අරණ්‍යගත වෙනවා කියන්නේ. නිරෝධායනියක් තමයි රුක්ක මූලගත වෙනවා කියන්නේ. අනිරෝධායනියක් තමයි ශුන්‍යාකාරගත වෙනවා කියන්නේ. ඔය බුදුහාමුදුරු කියලා නෑනේ ඒක මේ කොරෝනා හිත කට්ටියට කරන්නේ කියලා. සතිය වර්ණ කට්ටියට කරන්නේ. ඉතින් සතිය කියන්නේ කොරෝනාවක් තමයි. සතිය වන්නකොටත් ඔය කොරෝනා ලක්ෂණ ටිකක් පහන හුස්ම ගන්න මාරිනවා. අර වගේ ඉඳව දීර්ඝ හුස්මක් කරනවා. ඒ හුස්ම නැතුව යනවා. උන ආයෙසරයක් අහනවා ඔක්සිජන් එක ගෙනාපුවා තියනවා කියලා. මොකද එන්න හුස්ම නැතුව ජීවත් වෙනවා වගේ තේරෙනවා. ඒ ගඳ සුවඳ නැතුව යනවා. ඕටිසම් වෙනවා. ඔය ටික අපි සයිකියාට්‍රික් කෝස් එකේදී මතු කරගත්තා.
භාවනා කරගෙන යන්නේ එක්කනට ඉරිටේෂන් එකක් එනවා. භාවනා කරන එක්කනට සෙල්ෆ් ක්‍රිටිසිසම් එකක් එනවා. තමන් ගැන තමන් විවේචනය කරනවා වෙහෙස කරගතියක් එනවා. ඕනම නිරෝධායන වැඩ පිළිවෙලක එනවා. ඒ වැක්සින් එකටත් එනවා. ඒ නිසා සතිය සමානයි කොරෝනා කියලා හිතා ගන්නකො. අනේ එතකොට සතිය කියන්නේ කොරෝනාට පෙරහුරුවක්. ඌට වැඩිය භයානක එකක් එනවා. ඒකටත් ඔච්චරම තමයි. ඔය මිනිස්සු නම් හරියට අරමවා කියයි. ආයතනගත කිසිම යකෙක් කියන දෙයක් අහන්න එපා. මේ මිනිස්සු කිසිසේත් මේ අපේ සුභ සිද්ධියට වැඩ කරනව නෙවෙයි. ඒගොල්ලෝ බලන්නේ මේ බිලියන් ගාණක් සල්ලි හම්බ කරන්න මිසක් මේ මිනිස්සුගේ සුභ සිද්ධිය බලන්න දැන් ඉවුව ගිහිල්ලා තියෙන. දැන් 200 300 මැරෙනකොට එක එක්කෙනාගේ සුභ සිද්ධිය බලන්න බෑ. මමත් පුංචයි නැති වෙච්ච ලාවේ ඒ ඉස්පිතාලේ ඉන්න ලොක්කට කතා කරපුවා කියනවා බොහොම ඉතින් මධ්‍යස්ථව තමයි කිව්වේ. ස්වාමීන් වහන්සේ ඔබ අන්තික අයියර දෙන ප්‍රතිකර්මයේ විතරයි අපිට දෙන්න පුළුවන්. ඔච්චරයි තියෙන ඉස්පිතාලේ කරන්න පුළුවන්. මම ඉංගහට මොකක්වත්ම බලාපොරොත්තු වෙන්නේ ඔබතුමා වගේ කෙනෙක් එහෙම මේ දැනගෙන කතා කරන සතුටුනේ අපි කරන්න පුළුවන් හරිය කරනවා ස්වාමීන් වහන්සේ. හිතන්නකෝ 150ක ඉන්න පුළුවන් ඉස්පිතාලේ 200ක් ලෙඩ ඉන්නකොට මොනව කරන්නද කියලා ඉස්පිතාලේ කට්ටිය. ඔච්චර තමයි දෙන්න පුළුවන්. දැන් ප්‍රසිද්ධිය කියනවා ඉස්පිතාලට යන්න එපයි කියලා. නේ ඕක කියන්නේ නැත්තම් මං කියනවා have an apple a day to keep the doctor away. අසුරු කරන්න මේ බව જાතිය. පුළුවන් තරම් දවසට ඇපල් ගෙඩියක් කාලා දොස්තර අයින් කරපල්ලා. මොකද හරි බය ජීවත් වෙන જાතියක් අද දොස්තරලා කියලා කියන්නේ මේ මිනිසුන්ට රස්සාවට අනිවාර්යෙන් රිපෝට් කරන්න ඕනේ. මොකෝ වඩම් බැඳගෙන අර හඳට යනවා වගේ ගිහිල්ලා අත ගාන්න තියෙන හරියක් අත ගන්න තියෙන ඔය ලෙඩ්ඩු. ඒ නිසා නිරෝධායන කියන වචනේ විතරයි කමඨාන් වාතාවේ මුලින්ම ලියලා තිබුණේ. ඒක තමයි හොඳම දේ. ඕක බුදුහාමුදුරුවෝ කිව්වා මේ සතිය වඩන්න ලැහැත් වෙනකොටම නිරෝධායන වෙයක්. මොකද ඔය හැදෙනකොට ඔය රෝග ලක්ෂණ ටික එනවා. හයියෙන් හුස්ම අරගෙන හුස්ම නැතුව යනවා. නාහේ ගඳ තේරෙන්නේ නැතුව යනවා. ඉතින් ගියාම රස තේරෙන්නේ නැතුව යනවා. ඉතින් අහලපාලේ මිනිස්සු බලන මෙයාකට මේ කොරෝනා හැදිලාද කියලා. ඒ වගේම ඕටිසම් ටිකක් එනවා. නුරුස්නා ගතියක් එනවා. ඒකට ඇඟරි දෙනවා. අම්මේ කුඹරක් කරනට වැඩිය අමාරුයි මේ ඉඳගෙන ඉන්න එක. මේ මොකුත් නොකර ඉන්න එක. ඇවිදින්න ගියාම එවරස් කන්දනා කියනවා වගේ. අඩියක් කරන අඩියක් තියාගන්න බැරි වෙනවා. මොකද මේ වෙලා තියෙන කියලා හිතනවා. ඒ නිසා කොරෝනා සමානයි මේ සතිය වගේ. ඒකයි කල්ැතුම කැලේකට ගිහිල්ලා අරණ්‍යගත වෙලා ශූන්‍යාකාරයට ගිහිල්ලා විසිල්ලක් ගහපන්. ඊට පස්සේ බල්ටිය ගහපන්. ඒ නිසා කොරෝනා ඉගෙන ගත්තා නම් සතිය ඉගෙන ගත්තා නම් කොරෝනා ඉගෙන ගත්තා ඔය දෙන්නට දෙන්න අපේ යුගයේ ආපු සුරදූතියෝ වගේ තමයි මට නම් පේන්නේ. ඒ නිසා ওই වැඩේම කරන්න පුළුවන් තරම් අපිත් එක්ක හදා බෙදා ගන්න ඇත්තට මට නොහැදී ඕගොල්ලන්ට හැදිලා තොරතුරු මට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපිට තමාරුනේ. ඕකේ. තාම නෑ ස්වාමීන් වහන්සේ. තාම නෑ ආවේ නෑ ඊට බලලකෝ වැස පායනක. ස්වාමීන් වහන්සේ මේ දැන් ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා කියවන්නම්. ඔව්. අවසරයි ස්වාමීන් වහන්සේ. පරයන්ක භාවනාව. ආස්වාස ප්‍රස්වාස දෙක අතර වෙනස නැති වී ගිය පසු ධාතුන්ගේ ස්වභාවය දැනේ. ඒ දෙස බලා සිටිමි. මද වේලාවකින් ඒ අතරට බාහිර අරමුණු පැමිණේ. ඒවා සංස්කාර ලෙස හඳුනමි. මුලින් සංස්කාර දෙස සිත ඇදී යන්නේ નિરાයාසයෙන්. එහෙත් ටික වේලාවකින් එම සංස්කාර බරක් වේ. බර වැඩිවත්ම මූල කර්මස්ථානයට සිත ගමන් කරයි. එවිට එම බර සැහැල්ලු වේ. මෙම රටාව මුළු භාවනාව පුරාම සිදුවේ. කෙලවරක් නැත. කෙලවරක් දැකීමට උපදෙසක් පතමි. තෙරුවන් සරණයි. එතමයි ස්වාමීනි. ආස්වාස් ප්‍රසවාස තමයි ධාතු මනස්කාරය වෙන්නේ. ධාතු මනස්කාරයෙන් තමයි පහු වෙනට වෙනා රූප ධර්මනේ. පස්සේ වුව සංඥා වේදනා සංස්කාර බාටපත් මේ එකම දේ වෙනස් වෙනවා. ආයසරයක් අර තිබුණු ප්‍රകൃතියට යනවා. ආය රවුමක් යනවා ආය ප්‍රകൃතියට යනවා. ප්‍රകൃතියට යන හැම වෙලාවෙම බලන්න ඉස්සල එකන කිව්වට දිග හුස්ම වගේ එන වාර ගන්න අඩු වෙනවා. ඇම්ප්ලිටියුඩ් එක අඩු වෙනවා. කැරක් යන බව හැබෑව එන්නේ ලොකු චක්‍ර පොඩි චක්‍ර වලට ඉඩ දීලා යනවා. ඒතර චක්‍ර කරකවෙනවා. ඉතින් එක්කෙනෙක් හිතනවා එක සැරයක් කාණපාණ දැකලා ධාතු මනසිකාර වුණාට පස්සේ ඉතින් ධාතු මනසිකාර විභාගයේ සමත් දැන් ඊගාට මොකද්ද කරන්න කියලා නෑ ඊට පස්සේ ආයෙත් ධාතු මනසිකාරට ලෑස්ති වෙන්නේ. ඒකටම ආයෙ යනවා. ආයෙත් ධාතු මනසිකාරට ආයෙ සංස්කාර වෙනවා. ඒ සරි සංස්කාර වෙන්න පුළුවන් සංඥා වෙන්න පුළුවන් වේදනාව වෙන්න පුළුවන්. ඊටම කැරකේ තියෙනකොට ඊගාවට මොකද්ද කරන්න කියලා කියන්නේ ওই තියෙන එකට කරන ද්වේෂයක්.
ඔය දැනට කිරෙන වැඩේට කෙනහිල්ලක්. ඒ තාක්කල් අපිට මේ දැනට කිරෙන වැඩේට ප්‍රසන්න මනසක් ඇති කරගන්න බෑ. පදුට්ඨ මනස තියෙන්නේ කියලා චෝදනා කරන එක හොඳ නෑ. හැබැයි ඉතින් කියන්න නම් වෙනවා. රහසින් වගේ. නිරංජට කියතයි. පුළුවන් නම් අනිත් එකනට කියන්නේ ඔන්නෝකට තමයි පදුට්ඨ මනස කියන්නේ කියලා. ඒක කැරකෙන චක්‍රයේම තමයි ඒ වරින් වර එන දීර්ඝ හුස්ම දිහා බලන්න. වරින් වර මතුවෙන ප්‍රධාන කර්මස්ථානයේ දිහා බලන්න. වරින් වර මතුවෙන ධාතු මනස්කාර දිහා බලන්න. එකින් එකට assume වෙවි යනවා. අපිට ඒක වෙනක බලන්න බෑ. අපිට වෙන මොකද්ද ඉල්ලන. ඒ කියන්නේ අර වෙනස් වීම විපරිණාමය අගය කරන්න දන්නේ නැතිකම. ඒකට තමයි ඉතින් ලෝකය හැදිලා තියෙන නිසා දොස් කියන්න බෑ. නමුත් ඉතින් කමඨාන් සුද්ධ කරනකොට සැරයක් කරනකොට දෙකක් කියනකොට සැරයක් කියනකොට සමහර විටක තේරෙන්න ඉඩ තියෙනවා. අන්නේ පුංචි බලාපොරොත්තු මත විතරයි ශාසනය තියෙන්නේ. අපි පුළුවන් තරම් ඒක වෙනුවට මේ කෙටි උත්තර ඉල්ලනවා මේ ආම්තුරුගාවේ ඇති මොකක් හරි එකක් මං අඳුරන්නේ නැති ඉන්න මට දෙන්නේ නැහැ. ළඟ හිටියනම් ගන්න තිබ්බයි කියලා හිතානිනවා. ඒක නැහැ. ඕක තමයි ක්‍රම. ওই චක්‍ර කරකැවෙනකොට සාදර මනසෙන් ප්‍රසන්න මනසෙන් ප්‍රසන්න රචනෙන් ඔක ලියන්න බලන්න. එතකොට අපි ලෝකෙම ප්‍රසිද්ධ ගායකයෝ ගායකටත් වැඩිය ගීත රචකයෝ වෙනවා. හොඳම රචකයෝ වෙනවා. හොඳම අදහස් ප්‍රකාශ කරන්නන් වෙනවා. හොඳටම මනස අවදි කට්ටිය වෙනවා. මොකද ওই චක්‍රේ ඊගාට එන එකත් බලන්න ලෑස්ති. තාම ඉවර නැහැ. මේක මේ කරකැවි අනේකක්. හැබැයි කරකැවෙන අතරේ ආරයක් තියෙනවා. අන්නේ ආරේ බලන්න උත්සාහ කරන්න. ඒකට බුදුහාමර දාපු වචෙන් තමයි අනිච්ඡං. නිට්ටය නෑ. වෙන විපරිණාමං. උත්වා භවතා අනිච්චතා. අන්නේ ඒක පෙන්නකොට දක්වන නුරුස්නා ගතියක් කියලා තමයි කියන්නේ. ලැබිලා තියෙන වාර්තායි ප්‍රමණයි ස්වාමීන් වහන්සේ. කනගාටුයි. නෑ ස්වාමීන් වහන්සේ. අයියයි. තාම සතුටුයි ස්වාමීන් ප්‍රකාශ කරන වාර්තා સમાප්තයි. සෝකා කලාපේ. මල්ලලක් ඉරක් තිත්තුණක්. අන්නේම කියලා ඉවර කරන්න ඕන. දැන් තාම මේ ඔර්ලෝ සාර්ථ මන් දැන විනාඩි 20ක් විතර තියෙනවා තාම. ඉවර කරමුද? ස්වාමීන් වහන්සේ මේ අත උස්සලා තියෙනවා හේමකිත්සිරි කියලා එක්කෙනෙක්. එයාගේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ ඊයේ මට කියවන්න කියලා සිකුරාදා වැඩසටහනට කියවන්න කියලා කිව්වා. ඉතින් මම කියෙව්වා. එයා කියනවා එයාට ඊයේ ඉන්න හම්බුන්නේ නැහැ කියලා ආයෙ කියවන්න කියලා. ඉතින් මම මොකද ස්වාමීන් වහන්සේ මම ආයිමත් කියවන්නද රෙකෝඩින් එක අහන්න කිච්චිට එන්න කියන්නකෝ අත උස්සන්න නැතුව ගෙලින්ම කතා කරන්න කියන්නකෝ එතකොට මේ නිරංජ බේරෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. අදත් නෑ මට පේන්නේ. අත උස්සලා තියෙනවා. ඒකට අදත් උත්තර දෙනවා. ඒට කතා කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. නෑ ඒක තමයි ප්‍රශ්නේ. ඒක තමයි ප්‍රශ්නයක් අහන්න සත පහක් තැම්පත් කරන්න කියන්නේ. කියන්නේ මූලික ගානක් දැම්මොත් ප්‍රශ්නේ උත්තර දෙන්න බලන්න ඉන්න එපා. දැන් උසාවියට එහෙම නඩුවක් දාලා ආවේ නැත්තම් වරන්තිලකුත් කරා. මුද යන අපිට මේ අරගා මේක කියලා ඉන්න බැරි නෑ කිව්වොත් ඒව බෑ. ඉතින් ඒ නිසා ඒ වගේ වැඩ යනකොට දෙපාර්ශ්වේ නැත්තම් අපිට ගහන්න බෑ. ඉතින් මේ සාමූහික භාවනාවට ගියාට පස්සේ ප්‍රශ්නයක් දාලා කවුරු හරි යනවා යන්නේ. නරක නෑ ඉතින් කවුරු හරි අහගෙන ඉන්නව ඇති. නමුත් අර පිපාසයේ සංසිඳෙන්නේ නෑ. ඕක තමයි අපි ෆීඩ්බැක් කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ. තනියටින් අපිට ගහන්න බෑ. ඒ පැත්ත එන්න ඕනේ. ඔය දිහා තොග බිස්නස් එකට දාලා යනවා යන්නේ. මම ඒකට හරිම උනන්දුයි. පල්ලියත් ප්‍රශ්න අහලා ඉදපු ගමන් ටක් ගාලා මම නැගිට්ටෝන ප්‍රශ්න අහපු එක. ඉතින් ඒකට හොඳනේ කර සබකෝල ගතිය, බයලජ්ජාව එහෙම නැත්නම් මේ ගති තියෙනවා. නමුත් මේ අපි කරන වැඩේ අත්‍යන්ත වැඩක් නිසා ඉතින් ඒවත් අපි පුළුවන් තරම් කැප කරගෙන තමයි යන්න වෙන්නේ. හරි. අවසරයි සර්. මේ ප්‍රශ්නයක් නෙවෙයි පොඩි මේ පොඩි ළමයින්ගේ සතිපාසලක් කරන්න වෙලා තියෙන නිසා එන්නස අය කියන්නේ අවුරුදු 5යි අවුරුදු 5යි 11යි වගේ ගොඩක්ම පොඩි අය. මේ කතා කරද්දිම මේ කට්ටිය ඉතින් කවදාවත් අතරම වෙන මොනවත් කතා කරන්නේ නැහැ. සතිය ගැනම තමයි කියන්නේ. ඉතින් අහුවාම දැන් මොකද්ද කියන්නේ මේ කොහොමද දන්නේ වාඩි වෙලා ඉද්දි මොකද්ද කියලා හුස්ම තේරෙනවා කියනවා බඩ බිම්බෙනවා හැකිලනවා තේරෙනවා කියනවා ඊළඟට එක්කෝ මට මේකේ සද්දයක් ඇහුණා වාහනේ සද්දයක් ඇහුණා මොකක් හරි ඔය ටිකක් ඇහුණා ඊට පස්සේ එච්චරයි සායන්නස් කියලා හැම කෙනාම ওই වගේම තමයි කියවන්නේ. ඒ කියන්නේ මෙහෙවන එක නා දෙන උත්තරයක් ඔය කියන්නේ.
නෑ ඒ ළමයාගේ කමටහන් වාර්තාව එයාගේ. අයිසුතුන්ට ඇහිච්ච එකද කියන්නේ. හරි. ඒ හැමල ගොඩාක් ළමයි ඒ වගේ තමයි කියන්නේ. කලාතුරකින් කෙනෙක් කියනවා සාමාන්‍යයෙන් හුස්ම දැනුණා සාමාන්‍යයෙන් හුස්ම ටිකක් වෙලා මෙහෙම බලා ඉන්නකොට නිකන් මෙහෙමත් තේරුණා නහය කෙරවල වදිනවා වගේ. ඒ වගේ තියෙනවා. දැන් ඒ වගේ වෙලාවට දැන් මම කරන්නේ ගොඩක් වෙලාවට ඒක දිගේ එහෙනම් තව එහෙනම් දැන් හුස්ම කීයක් බලන්න පුළුවන් වුණාද 2ක්ද 3ක්ද කොහොමද තේරුනේ තව යවනවා ඉස්සරහට. අර වගේ සමහර පොදුවේ ඔය දැන් හුස්මත් තේරුණා බඩ පිම්බෙනවා තේරුණා හැකිලෙනවා තේරුණා කියන තවත් කෙනෙක් කියනවා තවත් එකක්. ඒ වගේ ඒ කියන්නේ තේරිච්ච දේවල්ම තමයි කියන්නේ. හැබැයි විවිධ ලොකු පරාසයක ගොඩාක් දේවල් කියනවා. දැන් ඒ වගේ දේවල්ට තමයි අපි පොදුවේත් ගහලා දානවා මෙහෙමයි ඉතින් ඔක මේ කියන මාතෘකා ටික මෙතනට විතරක් සීමා කරන්න එපා අනිත් වෙලාවටත් බලන්න සෙල්ලම් කරද්දී අරවා මේ එහෙමත් කියනවා. ඔය පොදුවේ කියන දේවල් ටික කියලා එහෙමත් කතා කරනවා. මම ආයේ ධම්ම කුසලයිත් කතා කරා මේ ළඟදී ඔය ගැන. දැන් ඒකෙදි සමහර වෙලාවට දකින්න ස්වාමීන් වහන්සේ දැන් අර මේ මොකක් හෝ හේතුවකට දැන් ස්වාමින් වහන්සේගෙන් ලොකු ඇසුරක් ලැබිච්ච කෙනෙක් එහෙම නිකන් ඒ ළමෙක් නිකන් හුස්ම රැල්ලම අරගෙන ඒකේ විස්තරම කියන ගතියක් වගේ එහෙම එකක් තියෙනවා ඒ ළමයින්ගේ. ඒ කාලයක් ඇසුර හරහා වගේ දෙයක්. එතකොට දැන් අර ළමයි එහෙම නැහැ. ලොකු පරාසයක ගොඩාක් දේවල් කතා කරනවා. එතකොට දැන් ඒක එහෙම එකකට යොමු කරන්න ඕනිද නැත්නම් ඒකෙම පරාසයම දැකගෙන එහෙම ඉන්න ඕනිද කියන දේත් ඒකත් ඔය මොකක් හරි අනේ මන්ද ඉතින්. ඔය මේ මම කතා කරන්නේ ඒ ළමයින්ට නෙවෙයි. මම මේ කතා කරන්නේ ඒව ගැන මෙහෙවන අයට කවුරු හරි මේ යකඩයක් විදින්ට ඩ්‍රිල් කට්ට තියෙනවා නම් ඉස්ලාම් පොන්චියක් තියන්න එපායි. නැත්තම් ඩ්‍රිල් කට්ට දුවනවනේ. ඉතින් ඒ නිසා ඉස්ලාම් කරන්නේ පොන්චිය තියලා හරියට සෙන්ටර් කරලා එතන තියාගන්න. ඊට පස්සේ ඩ්‍රිල් කට්ට එතන වදිනවා, ඇවිලෙනවා, කින්ඩල් කරනවා කියන එක මේක තමයි මේ මෙකැනිකේ වැඩේ. ඊට පස්සේ තමයි බර දාගෙන යන්නේ ඇතුළට. ඉතින් මේ ළමයින්ට දැන් කින්ඩලින් වෙලා තියෙනවා. අරමුණට ඇවිල්ලිලා තියෙනවා. දැන් ඒ ළමයින්ට දෙන්න දෙකක් තියෙනවා. එකක් ගුණාත්මක වර්ධනය, දෙක ප්‍රමාණාත්මක වර්ධනය. ඒ ප්‍රමාණාත්මක වර්ධනය තමයි අයිසුතුන් කතා කරේ. ඒ අරමුණ මොකක් කරේ යාට කියන හොඳට පේන එකක් අරගන්න. මේ ඩීල්කට හැමතැන ඇවිදින්න ගියොත් බෑනේ. අපි එක තැනකට මේක තියන්න එපායි. අපි කියන්නේ සෙන්ටර් කරනවා කියලා. ඒක හරිය ප්‍රිසයිස් නේ. ලී වලට වැඩිය හරියටම යකඩේ තියන්න ඕන. පොන්චි තිබ්බා, තියලා ඩ්‍රිල් එක නිකන් තිබ්බා. තිබ්බටසේ ඇවිලෙනවයි ඩ්‍රිල් කට්ටේ මුදුනම ඉන්න ලේන්ඩියා තමයි ඇවිලෙන්නේ. ඩ්‍රිල් කට්ට හදලා තියෙන කෙලවර හරි ඇන්ගලේ. ඔක තමයි ගෙවෙනවා කියන්නේ. එතන තමයි වැඩියෙන්ම වෙහෙස වෙන තැන. ඊට පස්සේ තමයි දෙපැත්තේ තියෙන දේවල් වලට බලය කැපෙන්න පටන් අරගන්නේ. ඉතින් මෙතන තිබ්බට පස්සේ ඇවිලෙනවා කියන එක කින්ඩ්ලින් හොඳ වචන තියෙනවා ඉතින් පාලිය මට මතක නැහැ. ඒක ආශේවනය. ඇසුර පටන් ගත්තා. ඊට පස්සේ ගුණාත්මක වර්ධනය කියන්නේ හුස්ම රැලි කීයක් බලන්න පුළුවන්. පියවර කීයක් බලන්න පුළුවන්ද? ආස්වාස් ප්‍රස්වාස් කීයක් බලන්න. ඒකට එයා දන්නවා දැන් ඊගාව දවසට යනකොට මේ ඊයේ නම් මට මෙච්චරයි. ඇත්තට මෙහෙම ස්ථිර ගාණක් නැහැ. නමුත් ඒ තමයි දෙන්න ලකුණ. මේක බලාන යනකොට එයාට සත්‍යයක් හම්බ වෙනවා මේ පළවෙනි බලපු හුස්මයි 10 වෙනි හුස්ම අතර වෙනසක් තියෙනවද නැද්ද? නැත්නම් ආස්වාස ප්‍රස්වාස දෙක අතර වෙනසක් තියෙනවද නැද්ද? නැත්නම් ඉඳගෙන ඉන්න එකයි ඇවිදින එකයි අතර වෙනසක් තියෙනවද නැද්ද කියලා ගුණාත්මය දානවා. ඉතින් ඒක වැඩිහිටියන්ගෙත් තියෙනවා. වැඩිහිටියන් ගොඩක් වෙලා තියෙන්නේ අවුලව ගන්න දන්නේ නැහැ. හැම තැනම හිත ඇවිදිනවා කමන්නේ. නාම කය ඇතුලේනේ. ඕම ඉන්න. ඔයින්ද බෑන්ඩ් මේ පොන්චිය තියා ගන්න ඕන තැන, සෙන්ටර් කර ගන්න ඕන තැන, සෙන්ටර් පංච් කියලා කියන්නේ. ඉතින් ඒකක් අවශ්‍ය නැහැ ලී වලට. ලී වල තියලා බර දාපු ගමන් කට්ට අල්ලනවා. හැබැයි මේ කලුවර ලීය බෑ. නාලිය හයි වුණාට පස්සේ බෑ. ඕක්ලිය බෑ. ඒකේ කට්ට ඇවිලෙන්නේ නැහැ. මොකද ඒකේ තරම් හයියයි. එතන පොඩ්ඩක් අනේකින් හරි හිල් කරගෙන යන්න ඕන. ඉතින් ඔය වැඩ තුනක් කොතන තියෙනවා. එකක් තමයි වැඩි අවුලව ගන්න එක. දෙක තමයි ගුණාත්මක දියුණුව, තුන තමයි ප්‍රමාණාත්මක දියුණුව. නෑ ප්‍රමාණාත්මක දියුණුව ඊගාට ගුණාත්මක දියුණුව. ඉතින් ඒක කියන්නේ ආස්වාද ප්‍රසවාස කීයක් බලන්න ඉන්න පුළුවන්. විනාඩි කීයක් වාඩිලා ඉන්න පුළුවන්. ඒක ගුණාත්මකයි. ප්‍රමාණාත්මකයි. ඊට පස්සේ ආස්වාද ප්‍රසවාස දෙක අතර වෙනස. ඒක කියන්නේ කියලාම ඥානරාම ස්වාමීන් ලිව්වා ආනපාන පොතේ පළවෙනි එකේ ආස්වාස වේලාවේදී මේක ප්‍රස්වාසය නෙවෙයි කියලා තේරෙනවද බලන්න කියලා. ප්‍රස්වාස වේලාවේදී මේක ආස්වාසය නෙවෙයි කියලා. දැන් ඕක වැඩියෙන් බලපාන වම දකුණ. මොකද වම දකුණ දෙකේ ලොකු වෙනසක් පෙන්වන්නේ නැහැ නේ ආස්වාද ප්‍රස්වාස වගේ. නැවත වම තියෙන වෙලාවේ දකුණ කියලා මෙනෙහි වෙනවද කියලා බලන්න කියනවා. එතකොට තේරෙන්නේ නැහැ වම වෙනසක් නැතුණාට දකුණත් එක්ක දකුණමයි වම වම්මයි කියලා තේරුම් ගන්න ගතිය. ඒකේ හිතේ සුවිශේෂී ලක්ෂණයක් නේ. ඒක තමයි අපි සටහන් ආකාර ස්වභාව ලක්ෂණ වශයෙන් බෙදිලා යන්නේ. ඉස්සල කරන්නේ වැඩි වම දකුණු ප්‍රමාණයක් තියාගන්න. ඉතින් එතන මෙහෙවීම එකනට වෙනස්. ඒක මම හිතනවා
සමතේදී අදාළ වෙන්නේ නැති විපස්සනාවට හැරවුම් ලක්ෂයක් ඔය. ඒ දේ දන්නේ නැති වුණොත් එහෙම ළමයා දිනුනුයි උගන්නන එකකට වැඩියි. එතකොට උගන්නන එක අන්දබන්ද වෙනවා. දැකපු ගමන් එයාට කියනවා හරි වටනවා දැන් ඉන්න පොන්චිට අල්ලලා තියෙන කියන්නේ ඩ්‍රිල් කට්ට අල්ලලා ඇවිල්ලා තියෙන. උක්ක දෙනකොට එච්චරයි බැරි. ආනපනට තියාගන්න තේරෙන්නේ මේ ඩ්‍රිල් කට්ට තියාගන්න තේරෙන්නේ නැහැ. දැන් කොල්ල කෙල්ල ගොඩක් හිටියට ඒක කෙල්ලෙකුට එල්ල වෙනවනේ. අපි කොල්ලොත් එක රංචුවක් වෙනවා කෙල්ලොත් රංචුවක් වෙනකොට එක කෙල්ලෙකුට ඒ කොල්ලෙක් ඇහැ දෙනවා කියලා එකක් තියෙනවා. ඒක බැරිම තැන කියලා දීලා බැරිම තැන අසවල් සයිඩෝ කියවලු මේ කිල්ලෙ දිහා බලනකොට අපිට තේරෙන්නේ නැති කියලාවලු. ඔබයි කියන්න එපයි කියවලු මං කිව්වයි කියලා. මම හිතුවා ඒකවත් තේරෙයි කියලා මං කියන්නේ මේ. ඉතින් මට බණීවි මේ තාම ගැඹුරු ප්‍රශ්නයකට මේ අනවශ්‍ය දේවල් ගත්තයි කියලා නෑ. ඔය තනුවේදී බැලුවාම කෙනෙකුගේ පිළිබඳ සිත පහළ වෙන එකට. ඒක මේ ආත්ම එකක් නෙවෙයි. ඒක ගිය ආත්ම එකක්. ඒ භාජන වෙන ළමයා දන්නෙත් නෑ මේ යවන එක්කන හිසරේ යවන එක්කන දන්නෙත් නෑ වදින්නේ කොහෙදලා පොට්ටේට ගහන්නේ. ගහනකොට මේ උත්සාහ කරනකොට ඒ වදින දේ ඒ ප්‍රීඩිසයිඩඩ්. ඒකත් එක්ක ඊට පස්සේ නැවත හම්බෙන්න ඵලයන්. ඒ බස් හෝල්ට් එකටම ඵලයන්. ඒ වෙලාවටම ඵලයන්. හොඳට කොණ්ඩේ පීරගෙන ඵලයන්. ඉතින් ඒ සෙල්ලම දැම්මට පස්සේ ෆ්‍රීකවන්සි එක වැඩි වෙනවා. ෆ්‍රීකවන්සි එක වැඩි වෙනකොට අලගිය මුලගිය hina වෙනකොට මෙහෙම අඬනකොට මෙහෙම විස්තර දකින්න. ඒක ඔක්කොම මේ බොහොම ලස්සනට මේ මහසි සයිඩු පොතේ ලියලා තියෙනවා. පස්වෙනි පරිච්ඡේදයේ කියවන්න. පස්වෙනි පරිච්ඡේදයේ කියවින්දි මෙනෙහි කිරීම හරහා අනික් ළමයි අයින් කරලා ඒ ළමයාට විතරක් ඊසරේ වදින්න හදනවා. ඒකේ ඒ දෙන්න අතර නිත කතා කරයි එනමුදු වතගොළුයි. වචන කතා නැති වුණාට මේ හිත දොඩමලුයි. ඒ වෙයි අපි කියන්න ඕනේ නෑනේ මං කියනවා පරණ සින්දුනේ මං කියන්නේ. දැන් කාලේ කියන්නේ නැති වුණාට හිත කතා නැතත් ඒ දොඩමලු වෙනවා. එතන තියෙනවා වෙනම දැන් මේ කොල්ල කණ්ඩායමක් මේ කෙල්ල කණ්ඩායමට උනන්දුයි. නමුත් මේක කොල්ලෙක්ගේ එක කෙල්ලෙකුට සම්බන්ධي තියෙන එක ඒ වගේ එකක් තමයි භාවනා කරගෙන යනකොට අවුලව ගන්නවා කියන එක. kindling ආපాతගත වෙනවා කියලා කියනවා. ඇවෙනියු වෙනවයි කියලා කියනවා. ફોකස් වෙනවයි කියලා කියනවා. ඒක zooming එකත් එක්ක වෙනමයි ફોකස් එකේ ඉන්නේ. අපි කියනවා මේ මගුල් ෆොටෝ එකක් ගන්නකොට දැන් වගේ zooming කැමරා එක නැත්නම් මනමාලගේ ෂර්ට් එකේ බොත්තමක් ફોකස් කරන්න කියලා. ඒකෝර දන්නවා හරියට කපල් එක තමයි එන්නේ ෆොටෝ එක මැදට බොත්තමට ફોකස් කරලා කැමරාව එහෙම කරලා ඒත් කරන ගමන් ක්ලික් කරන්නත් බෑනේ. බොත්තම ફોකස් වුණා නම් ඉතුරු ටික එනවා. ඉතින් ඇත්තටම මගුල් ගෙදර තියෙන කටයුත්තේදී ෆොටෝ එක මැද ඉන්න ඕනේ කපල් එක. එතකොට එක්කෙනෙක්ගේ පුංචි ලකුණක් කරන එකටයි ફોකස් කරන්නේ. එතකොට මුළු එක ફોකස් වෙනවා. අන්න ඒ වගේ ඇවෙනියු වෙන එක, ඒ වදින එක ඒ කිනා දන්නේ නැති දෛව යෝගයක් එතන තියෙනවා. ඉතින් ඒ බුදුහාමුදුරු ගහලා හාරා සංක කල්පලක්ෂයක් ගහලා තමයි කිව්ව හුස්මට ගැහුවොත් බොහෝ දෙනෙකුට වදිනවා කියලා. කියන්නේ ඔක්කොටම පොදු අරමුණ හුස්ම. ඉතින් මහසීසයිඩෝ බල්ලා කිව්වා හුස්ම අහුවෙන්න බෑ කියලා භාවනා කරන කට්ටියක් ඉන්නවා. ඊට පස්සේ කෝ උදරේ පිම්බීම හැකිලිම ගන්න කියලා දෙකටම හේතුව වායෝ පොට්ටබ්බ ධාතුව. මේක නාසිකාග්‍රේ හුස්ම පද්ධතිය ඉහළම කෙලවර. උදරය කියලා කියන හුස්ම පද්ධතිය පහළම කෙලවර. ඒක අනිවාර්යයෙන් විපස්සනා ඉහළම කෙලවර සමථ විපස්සනා දෙකටම බැටරෙනවා. ඉතින් ඒකෙදී අර ගුණාත්මක උනන්දු කරවීම සමතෙදී කරන්නෙම නෑ කරන්න එපයි කියනවා. හුස්ම අතර දෙකේ වෙනස බැලිල්ල හැපෙන තැන බැලිල්ල මොකුත් බලන්න එපා. හුස්ම වැඩි වේලාවක් තියාගෙන ඉන්න. ඉතින් ඒකට මම කන්ඩිෂන් උනේ කුරුණෑගලදී පරිවර්තනය කරන්න ගිහිල්ලා. ඉතින් ඔක්කොම කට අරගෙන බලා ඉන්නවා. මොකද මගේ ස්වභාවය තමයි ගුණාත්මක පැත්තට තල්ලුව දෙන එක. නැත්නම් අර ස්වාංශي මට පැත්තක මං ගිහලා ඇහුව ප්‍රශ්න ඔයගේ ප්‍රශ්නයක්. ඒවට පස්සේ කොහොනේ කවදාකවත් හුස්ම වෙනස බලන්න යන්න කියන්න එපා. හැපෙන තැන බලන්න කියන්න. වැඩි වෙලා හුස්ම තියන්න කියන්නකෝ. ඒතර බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියන්නේ එහෙම ගියෝ සමතට යන්න පුළුවන් තරම් හුස්ම දෙක අතර වෙනස බලන්න. හුස්මෙන් හුස්මට වෙනස බලන්න. ආස්වාසෙන් ආස්වාද. එහෙම නැත්නම් හැපෙන තැනත් තැන් වලට මාරු වෙනවා. ඒව කියන්නේ ඊට වැඩි ඊටාම සියුම් ඕජාව කියලා. සයිඩෝ කියන්නේ ඒකට ධර්ම ඕජාව, ධර්ම රසය. ඉතින් අනිත් එකට ඇත්ත රසය කියලා කියන්නෙත් නෑ සයිඩෝ.
පණ්ඩිත ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ දේ තමයි ඔය අල්ලගත්තට පස්සේ මෙයා එන්නේ ගෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා අල්ලතයි. පොඩි ළමයිගේ වැඩේදී හරීම සියුම්. මොකද උගන්නන ගුරුතුමාට ගුරුතුමේට ඒ ළමයින්ට තරම් සියුම් මොලයක් නැහැ. හැබැයි ළමයි ඕන තරම් අපිට මේ ටිප් එක දෙනවා. අපි ඒක හසුරුවලා දෙන්න ඕනේ. මේක තමයි කන්ඩිෂනින් කරනවා කියන්නේ. මේක තමයි බ්‍රේන් වොෂ් කරනවා කියලා කියන්නේ. මේක භයානක දෙයක් මේ යුද අභ්‍යාසයේදී. ඕනම කෙනෙකුට හතුර වඳුර ගන්න පුළුවන් තිබ්බ ගමන් ඇස් දෙක තියන්න බෑ නපා පපුවට තියපා. එච්චරයි ඒගොල්ලෝ උගන්වන්නේ. ඇස් දෙක දිහා කවදාකවත් බලන්න එපා. බැලුවොත් බෑ. ඒ නිසා ඇස් දෙක බැලලා බිම දාලා ඔලුවට තිබ්බා. නැත්තම් පපුවට තිබ්බා. ඉතින් ඉස්සල්ලාම අඳුරන්නේ හතුර අඳුර ගන්න එක. ඉතින් කැමොෆ්ලාජ් කරනකොට කරන්නේ හතුරන්ගේ මේ යුද ඇඳුම හොරකම් කරනවා. හොරකම් කරලා ඒක අන්දලා තිබ්බම උන් ඇවිල්ලා උන්ගේ මේ උන්ට විලි තියා ගන්නවා වගේ හිතෙන්නේ. ඉතින් මම යුද්ධයට යන්නේ හතුර ගැඳු බැඳගෙන. ඒක දුර හොයාගන්න බෑනේ මේ මොකද්ද මේ යුනිෆෝම් එකේ. ඉතින් යුනිෆෝම් එකයි රහස් වචනයයි ඉතාලම වැදගත් යුද්ධෙදී. ආයුධය තිබ්බට බෑ. ආයුධය තිබ්බ ගත්ත ගමන් වෙඩි තිබ්බොත් වෙඩි තියන්නේ තමන්ගේ මේකට තමයි. ඉතින් ඒ නිසා අරමුණ අල්ලගෙන අරමුණේ ඇතුළට මේ ફોકસ කරන රේඩාර එකක් වගේ ලේසර් බීම් එකක් වගේ යන්න නම් පතුරු අයින් කර පොල් ගහක් කපලා පොල් ගහේ ගොබේ පාද ගන්න. පතුරු අයින් කර හරි අමාරුනේ. උඩ පතු අයින් කරාට ගොබේට යන එක හරි අමාරුයි. ඉතින් ගහේ කරඬුවට ගිහිල්ලා කරඬුව කාගෙන යන්න ඕන ගොබේට. එතකොට ප්‍රමාණාත්මක සහ ගුණාත්මක වෙනස තමයි එතෙන්දී යොමු කරවන්න ඕනේ. හැබැයි ඒක ඉතින් විවේචනය කරනවා සමත කට්ටිය එහෙම කරන්නේ නැහැ. සමත කට්ටිය කරන්නේ ප්‍රමාණාත්මක වර්ධනයක් විතරයි. ඉතින් ඕක ඇත්තටම මේ ගිය පාටි ඉස්සර සැරේ අපි ගොඩක් විතක්ක ගැන කතා කරන වෙලාවේදී ගොඩක් කතා කරා. ඊට පස්සේ ඔය කඩුවෙල්දී අම්බෙලා ධම්ම කවුදාර මේ සද්දාති සාම්සුක ඒක මම ලියනවා සාංශය ඉච්චර විස්තර අපිට මේ ඉතිසලා හම්බෙලා නැහැ. ඒක බොහෝම ලස්සනට පෙන්නනවා. ඔබ වහන්සේ කවුද කියලා පෙන්නනවා. ඒක පක්ෂග්‍රාහී බවත් පේනවා. නමුත් ඒක හරි පේනවනේ මෙයා ළඟට ගියොත් මේක තමයි තියෙන. ගුණය සහ ප්‍රමාණය දෙකම පෙන්නනවා. තමතට ගියාම ප්‍රමාණය විතරමයි පෙන්වන්නේ. ගුණාත්මය පෙන්වීමේ ඒගොල්ලන්ට ඇලර්ජික්. ගුරුනාන්සලට ඇලර්ජික්, ගෝලයටත් ඇලර්ජික්. ඉතින් ඒ දේ තමයි හරියටම වෙන් කරලා හරියටම ගොබේට බැස්සුවා මහසිසාරද ස්වාමීන් වහන්සේ. ඒක හරියටම ඊතලේ පොඩ්ඩක් කපලා උල් කරලා දුන්න පණ්ඩිත ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ කතා කරද්දී දමල අනිනව කැවුත්තරම තමයි. වටපිට මේ වෙනවිල්ලක් නැහැ. වනවනව නම් තේරෙනවා මෙයා මේ තාම ඉන්නේ භාවනාවේ දක්ෂ වුණාට සමත විපස්සනා දෙක අතර පිරිසුදුකමක් නැහැ. ඉතින් ඒක මේ කියනක වැරදි තමයි. අර මහායාන බුද්ධ ආගමද තේරවාද බුද්ධ ආගමද නැත්නම් බුද්ධ ආගමද කතෝලික ආගමද බුද්ධ ආගමද හින්දු ආගම අතර කිසිම වෙනසක් නැහැ මිනිසුන්ට. කොහොඳයි වඩා හොඳයි අතර වෙනසක් තේරෙන්නේ නැහැ. ඉතින් ඒකකොට මේ මිනිස්සු ඉන්නේ කොතනද කියලා විශ්ලේෂණය කරන්න ගියොත් කතා නොකර ඉන්නේ කොහොඳයි. මොදේ සියුම් දේද අල්ලගෙන බාධා කරනට හොඳයි කැමැති කෙනාට මොලේ තියෙන කෙනාට කියනවා ඔබට ඕන නම් සමතේ කරන්න ප්‍රමාණය වර්ධනය කරපන්. ඔබට ඕන නම් විපස්සනා කරන්න ගුණාත්මේ වර්ධනය කරපන්. හැබැයි ඉතින් ලාට ඒවා කරන්න බෑ. එන අවස්ථාවේ අරගෙන යොමු කරවන්න ඕන නිසා ගුරුවරයාත් අනිවාර්යෙන් තද කරන්න හොඳ නැහැ. හොඳට ආරමුණත් එක්ක මුණට මුණ දාලා ඉන්නකොට එහෙමනම් බලන්න පළවෙනි ආස්වාසයයි පස්වෙනි ආස්වාසයයි 10 වෙනි ආස්වාසයයි වෙනසක් තියනවද නැද්ද කියලා. ඉතින් ඒකට අර දිට්ඨිය අය අහුවෙනවා ටක් ගාලා. අපි ඊයේ මේ සබ්බාස සූත්‍රය තමයි වෙනස් වෙන්නේ නැහැ කියලා බලන මනසට පේන්නේ නැහැ. මේ වෙනසක් නැහැ කියලාම ඒගොල්ලෝ කියන්නේ. හරි ඒ කියන්නේ එයා යන්න ඉස්සෙල්ලාම හිතාන තියෙන ආනපන වෙනස් වෙන්නේ නැහැ. සමතමාර වෙනස් වෙනවා කියලා බලනකොට එයාට හිතලුවක් පේන්නේ. වෙනස් වෙනවයි කියලා. එනතම මේක මම නෙවෙයි. වසීරම බලපානවා මේ බලන දෙයට. ඉතින් අපි හිතන්නේ පේන දේ තියෙනවයි කියලා නෑ. තියෙන දේ පේනව නෙවෙයි. බලන දේ පේන්නේ. ඒකයි කන්ඩිෂනින් කියලා කියන්නේ. ඒකයි බ්‍රේන් වොෂ් කරනවා කියන්නේ. ඒක භයානක ආර්ට් එකක්. හැම යුද පිටියකම කරන්නේ ඒකයි. සෝජාතිකයා බ්‍රේන් වොෂ් කරනවා අරු මරණ කාපන් කියලා. ඉතින් බුදුජාන් වහන්සේත් කරන්නේ බ්‍රේන් වොෂ් එකක් කියලා අපිට චෝදනා කරතයි. හැබැයි ඒක මේ පුද්ගලයාගේ ගැලවීමට කරන්නේ. හැබැයි යුද හමුදාට විරුද්ධයි ඒක. යුද හමුදාට හතුරු මරණ එකනේ. මේක දැන් මම යන්නේ මරන්නේ. ඒ දෙක අතර විශාල වෙනසක් තියෙනවා. දෙකම රෙජිමෙන්ටේෂන්.
දෙකටම ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරනවා. මේක මම නැති කරන එක අරක මම විශ්ින් තව කෙනෙක් නැති කරන එක. ඉතින් ඕක තේරුම් ගන්න නැහැ. ඒ වුණා දැනට ඇමරිකානු යුද හමුදාව විශේෂයෙන් මේක උගන්වනවා. ඉතිගොල්ල බලනවා මම නැති වෙලා ඉන්න ඕනේ ඌව මරන්න. මම හිටියා හෝ නැතුවා හෝ මට ආපහු යන්න ඕන කමක් නැහැ. අරුගේ මං කලු කැවුතු කනවා කියලාගෙන යනවා. හැබැයි මහතිය නැතුව ගියොත් මරලා ආවට පස්සේ මට පිස්සු හැදෙනවා. අර බ්‍රේන් වොෂ් කරලා වයින් කරලා තියලා ගිහිල්ලා පිරිතියානික් තියාන ගියාට අනික් ගාන එනවනේ. දැන් ඇමරිකාවේ කරන්නේ එහෙම යුද්ධ කරට ගිහිල්ලා ඇවිල්ලා සිදිනසා ගන්න මට්ටමට මලිනරක් වෙච්ච අයට සතිය දීලා 140ක් රිකවර් කරනවා. දැන් මේ දවස්වල යන්නේ වියට්නාම් යුද්ධේ රිපර්කෂන්ස්. වියට්නාම් ජාතිකයට වියට්නාමේදී වියට්නාම් ජාතිකයෙක් වීම නිසා වෙඩිතිලා මරනවා. ජීන් පෝල් සාත්‍රේ ෆිලොසොෆියල උගන්වුවා මේ තරම්ම මිනිස්සු අමනද වියට්නාම් කාර්යයකට වියට්නාමේදී වියට්නාම් කාර්යයක් කියපු නිසා වෙඩිතිලා මරනවා. ඒක තමයි ඇමරිකාව කරේ. ඉතින් වෙඩිතිලා මැරුවේ හමුදාපති නෙවෙයිනේ. යුද සෙබළුනේ. උන් එදරාවට පස්සේ පිස්සු. දවසට 26 දින සීදිනසා ගන්න. මාසෙකට 1000ක් සීදිනසා ගන්න. හොඳම යුද සෙබළු. එහෙම නැත්නම් රෑන්කර්ස්ලා. මොකද යාර බ්‍රේන් වොෂ් කරලා වෙඩිතිප්පට අපව ආවට පස්සේ ඒකටත් උත්තරේ සතිය. ඒ නිසා බණිනවා යුද හමුදාට ගිහිල්ලා පිස්සු වැටෙන අයට උත්තර දෙන්නම් කියලා පෙන්නන සතියත් දැන් යුද උපක්‍රමයක් වෙලා ඒකද මේ සතිපාසලේ තියෙන සතිය කියලා. නමුත් කියවලා බලන්නකො ෆ්‍රී ද මයින්ඩ් කියන පික්චර් එක බලන්නකො. ඒ නිසා මේ කරන ප්‍රමාණාත්මක වර්ධනය කියලා කියන්නේ නිත්‍ය සංඥාවට අනිත්‍ය සංඥාව කන්ඩිෂන් කරනවා. අපි හැදිලා තියෙන නිත්‍ය සංඥා ඉස්කෝලේ ගිහිල්ලා දෙමාපියෝ ඉඳලා ඔක්කොම නිත්‍ය සංඥානපන තියෙනවා කිය. උතුම් චාන නැහැ කියලා බලපන් විනාශ වෙනවා කියලා බලපන්. ඒ හිතන හිතවිල්ලටම බඩේ ලියනවා. ඒ හිතන හිතවිල්ලටම වක්කාර වෙනවා. ඒ හිතන හිතවිල්ලටම ඔළුව තෝන්තු වෙනවා. ඒ හිතවිල්ල තමයි දවස් ගාණක් නිින්දයක් නැතුව යනවා. මොකද මේ අර නිත්‍ය සංඥාවේ හැදිච්ච පද්ධතියකට අනිත්‍ය සංඥාව බලනවා කියන එක පිස්සු හැදෙන සුළුයි. හැදෙන්න ඕනේ. හැදෙනවා. ඒකේ early signs වල තමයි autism කියලා කියන්නේ. ඒකට එක්කෝ වහ ගන්න ඔක්කොම වහගෙන ඇතුළට වෙලා හැංගෙන්න ගන්නවා. ඒ නැත්තම් කඩනවා බින්දිනවා විනාශ කරනවා මේ ඇග්‍රෙසිව් වෙන්න පටන් ගන්නවා. ඒ දෙකම දකින්න පුළුවන් භාවනා මධ්‍යස්ථාන වල. හැබැයි සමතේ කියාගෙන යන කට්ටියකිත් ඒක දැකලා මොකද ඒගොල්ලෝ උපත්තියම විපස්සනා නඹුරුවක් තියෙන කෙනාට සමතේට පොවන්න ගියාම ඒත් අප්සෙට් වෙනවා. ඉතින් ඒ නිසා මේක ගැන දන්නවනම් අපි පුළුවන් තරම් උත්සාහ කරා පඬිස්වාංශයට පොතක් ලියලා දීලා මේ වෙස්ටර්න් සයිකොලොජි වල හැටියට එන්ඩිස්සලා සයිකොලොජිකල් මාකරයක් දාලා ඒ කට්ටිය බලමු බෙහෙත් තරම් තියනවා කියලා. සායඩ පොත බලලා විසිකලා කිව්වා ඒක මම බලා ගන්න. ඕගොල්ලෝ ආවේ භාවනා කරන්න. ඔය දොර ඇරලා තියෙන්නේ කැමති කෙනෙක් ආපුදේ කැමති කෙනෙක් පළච්චාවයි. ඔය සීලයක බලාගනි. ඒ ලියපු අපිට ගෙදර වැඩ කරපු මැලේසියා ලේඩි ඇඬුවා. මේ තරම් අමාරුද මේක සයිඩර් කියලා දෙන්නේ. සයිඩර් කොන්ෆිඩන්ස් තියෙනවා. උඹලගේ තීරියෝ නැහැ. සීලේ තියෙනවනම් මම කියන්නේ මෙච්චරයි බලපන්. පේන්නේ නැත්නම් මං ගහන්න යන්නේ නැහැ. බල්ලා හරි පැත්ත දැක්කොත් ඒ කන්ඩිෂන් වෙනවා කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. කන්ඩිෂන් වුණොත් පේනවා. ඒ තරම් බලන දෙයි පේන්නේ. හිත ගිය තැනයි ආදර මාලිගාව හැදෙන්නේ. ඉතින් මේ කමඨාන් සුද්ධ කරන වෙලාව තමයි ඔය ට්විස්ට් එක අරන් දෙන්නේ. ඔය කොහොමද මේ පොඩි ළමයා ඇත්ත කියනකොට ඒ ළමයා ගුණාත්මක වර්ධනය සහ ප්‍රමාණාත්මක වර්ධනයට යොමු කරවන්න හැටි ඒකෙන් යෝගා උගන්නන යෝගුරුන්වහන්සේට පුදුමාකාර ගේන් එකක් තියෙනවා. ඒ ළමයාට වෙනවට වැඩිය උගන්නන කෙනාට තියෙනවා මම කොච්චර කොන්ෆිඩන්ස් දෙන්න ඕනේද යමෙකුට මේ එකක බලානනකොට විපරිණාමය බලන්න කියන්නේ. මම පිළිගන්නවද මේක? පිළිගත්තේ නැත්තම් පට්ට ගන්නකොට ළමයාට තියෙන ගුරුන්වහන්සේ උගන්වන්නේ කරලා නැතුව කියලා. ඒක වළක්වන්න බෑ. ඒක ඔය මාස්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකේදී සර්ටිෆිකේට් එක දෙන්නකෝ බය නැතුව. භාවනා කරන එකට තියෙනවා මේ කපොතේ ගුරෙක් කියලා. පොතේ අනිත්‍ය භාවයේ පිළි අරගෙන අනිත්‍ය භාවයට උපදෙස් දෙන්න මිනිහත් අනිත්‍ය භාවය උත්සාහ කළා නැතුව අනිත්‍ය භාවයට උපදෙස් දෙන්න මනුස්සයෙක් කිව්වහම ඒක නිකන් හොරට MBBS සාතිකයක් ගන්න බෙහෙත් කරනවා වගේ. හැම වෙලාවෙම බෙහෙතෙම විදියක් හරියන්නේ නැහැ. ගුරුවරයාගේ ඇටිටියුඩ් එක. ඒකයි අහපු ප්‍රශ්නේ. ඒක මේ තව කාටද කියලා දීමෙන්මයි පන්නරේ ලබන්නේ. ගැල්වනයිස් වෙන්නේ. රේන්ෆෝස් වෙන්නේ. ඒ නිසා අපි දැනගෙන හිටියත් නොදැන හිටියත් භාවනා කරනකොට අනික් අයට නිහඬ පණිවිඩයක් යනවා. අනික් අයට මේ සයිලන්ට් සර්මන් එකක් යනවා. අපි හැමදේම බලන්නේ වෙනස් වෙනවයි කියලා.
අපිත් විවස්ථා හදනවා. අපි කට්ටිය එකතු වෙලා මේ ස්ථිරසාර ගොඩනැගිලි හදනවා. ෆවුන්ඩේෂන් ගහනවා. අපි දන්නවා කන්දේ ගෙදර නයි දෙයටයි කියන්නේ. කැඩෙන ගෙවල් ඔබ මොකටද හදන්නේ? ගයක් කර ගයක් නාදා සිටින්නේ ගෙන්ගියදා ගෙට ගිනිලා තැවෙන්නේ. ඒත් අපි ගෙවල් හදනවා. හැබැයි නොදන්න නයි දෙය හදනවට වැඩිය වෙනස්. උන්ට ෆවුන්ඩේෂන් දාලා හැදුවට පහුවෙන්ද කරනගෙන ඒකත් වෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන්. ඔය කොච්චර වුණේ කවුරු හරි කිව්වොත් මේ ෆවුන්ඩේෂන් තමයි වෙන්නේ නැහැ කියලා ඉතින් හොම්බ දෙකක් තලන්න හිතනවා. මේ ජේතවනාරාමයට මෙච්චර විදන් කරපේ කෝ? උඹේ තීරය එක හරි. උඹ මේ සීමිත සාධක ටිකක් කරන ඔය තීරය එක හදලා තියෙන එක අපි දන්නේ ටිකක් තියෙන්න පුළුවන්. ඕක හැදුවට ඕකත් කැඩෙන්න පුළුවන්. මේ උණ බට වලින් ගැහුවත් ඒත් එච්චර තමයි. ඕනේ තීරය එකක් ඉගෙන ගන්න මම ඔය කියන දෙයට විරසක වෙන්නේ. හැබැයි හිතනවා තීරය දන්න කට්ටිය හිතනවා මේ මං වගේ මිනිස්සු කරන්න හැම වෙලාවෙම අයියා වෙන්න හදනවා හැම වෙලාවෙම ඉහලින් ඉන්නේ. ඔය ඉහලින් තමයි. පොදු නිත්‍ය සංඥාවෙන් වැඩ කරන්නේ. අපි නිකමට හරි අනිත්‍ය සංඥාවෙන් වැඩ. හැබැයි ඒක ඇඟට බහැලා තියෙන්නේ. කතා කරනකොට දන්නවා මේ යකා මේ ස්ථිර සංඥාවෙන් යන්නේ. ඒක මේ භාවනා කරන්න ඕනේ නැහැ. පොඩි ළමයට පවා තේරෙනවා. ඉතින් ඒක නිසා අද මේ වෙනකොට ගුරුවරු සෑහෙන අපහසුතාවපත් වෙලා 84%කට පිස්සු. මානසික අසහන මොකද මේ ළමයට ඒත්තු ගන්නන්න බෑ ගුරුවරයාට. ගුරුවරයා උගන්වන්නේ දන්නේ නැති මගුලක්. පිටරටින් ආපු කරිකියුලම් එකක්. හිඩන් කරිකියුලම් එකක්. දෙයයන් ආංශ උගන්වන්නේ. මේ අහිංසක ගමේ දරුවන්ට. එහෙනම් ජපානයේ ගෙනල්ලා දාන්න හදනවා මේ. මහායාන ගෙනත් දාන්න හදනවා. මොකද උන්ට කුට්ටිය හම්බෙන්නේ හින්දා. මට කුට්ටිය හම්බෙන්නේ නැහැ. සිස්ටමැටිකලි දෙන්නේ. ඒ මගුල හරියන්නේ නැහැ. පෙරදරු කැල්ල විසි පුරාතනේ යලි ඉපදී හෙළපිමේ. දහම් බෙරය හැඬ වූ කල මොකද මතක නැහැ. මාතර මයියර මතක නැද්ද? දහම් බෙලේ හැරවූ කල අපිට වඩා දුර යන බව බලු සැක නැහැ බැලුවම පෙනේ. උන්ට පොයි බෑ. බොරු වෙන හොරු කාට බොරු බෑ. බර කාට බොරු බෑ. බොරු කාට වැඩ බෑ. හරියටම දාන්න බෑන්න ගුරුවරයා අල්ලනට වැඩිය ළමයා අල්ලන ඕක කියලා පළවෙනි ගුරුවරයා පුහුණු වැඩසටහනදී ගුරුවරු හොඳටම තරහ වෙලා ධම්මවිහාරය හමුසුත් ඒක. කෙලින්ම කියලා තියෙනවා. ළමයින්ට වැඩි ටිකක් අමාරු ගුරුවරුන්ට ටිකක් අමාරු ප්‍රධානාචාර්ය. ප්‍රධානාචාර්ය ටිකක් අමාරු අධ්‍යක්ෂකට. ඊට පස්සේ කලාප අධ්‍යක්ෂකට ඊට පස්සේ ඉහළ අධ්‍යාපන අධ්‍යක්ෂලට යනකොට හොඳයි පිට වක් කරන එක ඕක. අල්ලන්නෙම නැහැ. ඒක කියන්න හොඳ නැහැ නේ. මොකද ඒගොල්ලෝනේ තීන්දුව කරන්නේ. හැබැයි අර පොඩි එක අල්ලගත්තට පස්සේ ඔය කොයි එක නැටුවත් කරන්න දෙයක් නැහැ. පොඩි එකාට හොඳට තේරෙනවා හරි විවෘතයි. ඒ වගේම දන්නේ නැති බණක්ද කියන්නේ කියන එක තේරුම් ගන්නට වෙන මොනම උපකරණයක්වත් ඕනේ නැහැ. ඒ නිසා දල වශයෙන් නිකන් තීරිකක් කියලා දෙන්න පුළුවන්. මේ ප්‍රමාණය වර්ධනය කරන්න ඒක කියුණා. ඒකේ ගුණාත්මක වර්ධනය තමයි ඒ අරමුණු දෙකක් අතර දෙකක් අල්ලලා දෙක අතර සංසන්දනය. පරිච්ඡින්න ඥානය කියන්නේ ඒකට. ඊට පස්සේ අරමුණේ මුල මැදාක බලනවා. පොඩි සරල උපක්‍රම දෙක තුනක් තියෙන්නේ. ඒක දන්නේ නැති වුණොත් ඒක දන්නවනම් ඕනේ දෙයක් ඒ ට්‍රැක් එකට දාලා ලියන්න පුළුවන්. දන්නේ නැති වුණොත් මොන තරම් රැට කෑවෙමව දවල්ට කෑවෙමව ඊයේ රෑ දැක්කමව කියලා කිව්වට අර කියවන්න ඕන දේ එන්නේ නැහැ. ඉතින් අපි අහගෙන ඉන්න ඕනේ ඒක විතරක් බලාගෙන. ඒක විතරක් මතු කරලා පෙන්නලා දෙනවා. ඒකල කියනවා අනිත් ඒවා වැඩක් නැහැ. ඒවා නිකන් වටපිස් විතරයි. මේක තමයි ගොබේ. ඉතින් ඒක සමහරකට ඒක තේරෙනවා. මට මාස 18ක් ගියා නේ හැමදාම වයින්නවා සයිඩෝ. මම භාවනා කරන්නේ නැහැ කියලා කවදාවත් බනින්නේ නැහැ. දැනුම නැහැ කියලා බනින්නේ කියන මගුලේ තේරෙන්නේ නැතිලු. ඒල සයිඩෝ කියනවා මට සුමානයක් ඒ ලෙඩේ තිබුණලු. දෙවෙනි සුමානේ ඇල්ලුවලු. ඉතින් මම දන්නවා මේ ලෙඩේ එනවයි කියලා කියන්නේ වැඩේට බහැලා ඇවිලිලා තියෙන්නේ. දැන් අර කාගෙන කට්ට කඩා ගන්න දු රිංගව ගන්නවා. මේ ඩ්‍රිල් කට්ට කැඩෙනවා දන්නවනේ. පොඩ්ඩක් ඉහාට පස්සේ ඇල ගියොත් ඉවරයි. එහෙම කඩා ගන්න නැති හැටි දන්නවනම් ධම්මසරණ ආමතුරුන් ආපුවම ටක් ගාලා කියලා දෙනවා. කඩා ගන්න හැටි දුම තොගේකට ඒක මයි ළඟ උිට වැඩි තිබුණා ඒ වෙලාවේ කවුරුත් බලන්න හිටියේ. ඒ නිසා මම නිකන් ත්‍රු. දැන් ධම්මසරණ ආමතුරු දීපුවා එක්ක හිර කර ගන්නවා එක්ක කට්ට කඩා ගන්නවා. ඉතින් මට හරි සතුටක් යනවා එතකොට. කටු සෙට් එකක් ගෙනත් දෙක නේ තියෙන්නේ. ඒ අවුල ගත්තට පස්සේ හොල්ලන්න බෑ. ඒකේ ඒ ඇන්ගල් එකේම යන්න ඕනේ. ආපහු ගන්නවා ආපහු දානවා. ඔහොම කර යනකොට තමයි ඒ හිල ලොක් කරන්න පුළුවන්. පස්සේ ඒකට හොඳ ලස්සන වචනයක් තියෙනවා. ඩ්‍රිල් එක කට්ට බස්සලා වටේ කට ලොක් කරන එක ගෑටි ගන්නවායි කියලා.
දිල් කට්ටට වැඩි පොඩ්ඩක් ලොක් කරන්න ඕන වටේට කරකවන්න පුළුවන්. ඒක ලස්සනට කරකවන්න ඕනේ. හැබැයි අර මුලදිම කැඩුවොත් කඩලා යනවා. ඉතින් ඒක කැඩෙන්නේ මේ දිල් කට්ට කඩලා යන්නේ ළමයාගේ නෙවෙයි ගුරුන්නාන්සේගේ. ඊ ගුරුන්නාන්ස යනවා. ඒකේ ගෝලේ යනවා මේ ආම්තරණ තේරෙන්නේ නැහැ. ඒ හේතුව මොකද? මෙයා දන්නවා මේ එයාට ගුරුනාස් ගෝලයට තියෙන සමත ට්‍රෙන්ඩ් එකක් විපස්සනා ට්‍රෙන්ඩ් එකක් මෙයාට සමතේට ගෑටි ගන්න හදනවා. හරියන්නේ නැහැ. ඉතින් ඕක ලස්සනට ඉදිරිපත් කරේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ. ඒකට කියවන්නේ yellow book කියන එක. මාපි ලිව්වේක යෝගාවචර උපදේශනය. ඉතින් මේ කඳුබඩ ජීවිත පණ්ඩිකෝ ලියලා වැඩක් නැහැ. ඕක කවුරුත් කරන්නේත් නැහැ. වැඩක් නැහැ ධම්මජීව හමුරු කියලා මම කමන්නේ. නෑ ඇත්තට මාත් පරිවර්තන කර ඕන ගෙනියන්න ඕවා කරන්නේ නැහැ කවුරු කරන්නේ. ආ ෆැෂන් එකට භාවනා කරන්නේ මම කෝ නැහැ. හරියට කාරණාව කියලා දුන්නොත් කට්ටිය ඒක බේරන කොණ්ඩේ දෙකට බෙදලා දෙපැත්තට දානවා ඉස්සර පීරන මතකද මන් දන්නේ. මැදින් දාලා බණ්ඩయ్య කට් කියලා එකක් තියෙනවා. ඒකල් තියෙනවා. කොණ්ඩේ දෙකට දෙපැත්තට බෙදලා ගැටි ගහලා ඒ තමයි බණ්ඩయ్య කට් එක. දැන් කිල්ලෝ කරල් දෙක ගොතන්නේ. ඒතර ඉස්ලාම ප්‍රණාව මෙහෙම දාලා මෙහෙම කරනවානේ. මේ පිටින් ඉන්න කට්ටියට පේනවා මං හිතන්නේ. සූම් එකේ සම්බන්ධ වෙනාට පේනවා 50 මැදින් හරියට වෙනහයි දියාවන්නේ මේ 50යි. මම දන්නේ ඔබ දැකලා තියෙනවද කියලා. මෙහෙම ගෙනියලා හරියට මැද එක කොස්තරා කරන දෙපැත්තට කරලා පීරලා එසේ කොණ්ඩේ ගොතනවා නැත්නම් ගැටේ ගන්නවා. ඒක තමයි ඔය ආස්වාද ප්‍රසාද දෙකේ වෙනස. පිම්බි මහකිලිම දෙකේ වෙනස බලනවා කියවට පස්සේ භාව විපස්සනා කියන්නේ වෙනස නැති වෙලා යන්නේ. ඔය ඔච්චර අල්ලලා දෙන වෙනස මේ අස්පනා පිට ඉඳදී නැතුව යනවා. ඉතින් අර මනුස්සයා මෙච්චර අමාරුවෙන් දැන් මේ සාකච්ඡාව කියපුවදී අන්තිමට මොකද වෙන්නේ? අර දැකපු පිම්බි මේ ආස්වාද ප්‍රසාද දෙකේ වෙනස පිම්බි මහකිලිම දෙකේ උනන්දු ඇති කරපු දේ බලාන ඉඳදී බොඳ වෙලා යනවා. ඉතින් මේ පටන් ගන්නකොට බොඳ වෙච්ච එක්කෙනෙක්ද කතා කරන්නේ නැත්නම් අල්ලපු නැති කෙනෙක්ද කියලා අල්ලනවා කියන එක ඒක ලේසි නෑ. ඒක ප්‍රසන්න මනසෙන් තමයි තේන අරය ප්‍රසන්න අදහසෙන් කතා කරනවා. පටන් ගන්නකොට බොඳ හැබැයි ලියන්නේ බොහොම සතුටු දෙන්නේ. ඒ නෑ ඌ අල්ලලා බොඳ වෙලා. පටන් ගන්නකොට බොඳ වෙලා පදුට්ට මනසෙන් කියනවනම් ඇවිලිලා නෑ. ඒ කියන්නේ පුංචිය තියලා නෑ. හැමතැනම ඩ්‍රිල් කට දුවනවා. ඒකට ඒක පේනවා නිකන් මේ මොකද්ද මේ ගුල්ලා ගියා වගේ හැම තැනම ඇවිදිනවා. තන හිටින්නේ නැහැ. ඒකට පුංචි හිලක් ඕනේ කරන්නේ. ඉතින් ඒ දෙක අල්ලන්න පුළුවන් වෙන්නේ එයාගේ ටෝන් එකෙන් තමයි. කමඨාන් මාතාලියේ ටෝන් එකේ වැරදුණයි වුණත් ඒක සතුටින් ලියනවනේ ඌ හරිදී අල්ලගෙන බොඳක වෙලා. සතුටින් කියනවා. මම පටන් ගන්න වෙලාවදී මට ආශ්වාස ප්‍රශ්වාස දෙක වෙනස තේරුණා. ආශ්වාස ප්‍රශ්වාස දෙක තේරුණා. වෙනස තේරෙන්නේ නැතුව ගියා සතුටින් කියනවා. අමාරුට කියනවා බඩන්නේ වඩන්නේ කොච්චර කෙරුවත් ආනපනේ අහුවෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ කියලා ඌ අඬා හො ගන්න කනවැන්දුම් භාෂාවෙන් තමයි කතා කරන්නේ. එතකොට ඌ පොන්චිය තියාගෙනවත් නැහැ. ඩිල් කට්ට අවුලව ගන්න නැහැ. මම හිතන ඇති කියලා. මං හිතන්නේ මේ සාගරය තමයි ඔකට සාගර මොකද කුසල තමයි ඔකට මිනිහා මොකද මේ කැත විදියට මගේ නම නවුස්තු කරනවා මේ දවස්වල මේ පොඩි ළමයින්ට හොඳයි කියලා. මම මේ පොඩි ළමයිගේ සවුත්තු එකේ නෑ. එහෙම වෙන්න දෙන්න බෑනේ. හරි මේ මයික් එක තියෙනවා. ස්වාමීන් වහන්සේ. රෝහිණී මෑණියෝ අවසර අහලා තියෙනවා ඒ සම්බන්ධවම කතා කරන්න පුළුවන්ද කියලා. හවුද? රෝහිණී මෑණියෝ පිළිතරනාරාමේ. රෝහිණී මෑණියෝටි අපේ ආම්දුර ලොකෝයිනේ. ආම්දුරන් දීලා රෝහිණී මෑණියෝ. පොඩි දෙයක් කියන අර අන්තිමට නෑ එහෙම හරියන්නේ නැහැ. ඒක ගනින් රෝහිණී මෑණියෝ තලාගෙන යන්න කියපන්. නෑ සොයින්නාස ළමයි කවදාවත් මේ පදුට්ට මනසින් ලියන්නේ නෑ නේ සොයින්නාස. ලියන ඒවා ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ප්‍රසන්න මනසින් තමයි ලියන්නේ බොහෝම කලාතුරකින්. ප්‍රශ්නේ ඉන්නේ නැහැ. මෙන්න කදාක ඔයක වෙන්නේ නාකිච්චන්. ඒක අරුර භාවනා කරලා තියෙනවා මේ ගුරුව භාවනා කරලා තියෙනවා අතරින් කරලා තියෙනවා අර කර්මසං කරලා තියෙනවා මෛත්‍රීත් කරලා තියෙනවා මයි කරනවා ඔක්කොම මගුලයි. ඇවිල්ලා කතා කරනවා ඔක්කොම කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ කමටහනක් දෙන්නකෝ. ඔක්කොම කාලා බඩ අජීර්ණ කරගෙන ඒ කමටහන්නේ මේ බඩ යන්න බේතක් දෙන්න ඕනේ. විරේකයක්. පොඩි උන්ගේ මොකුත් නැහැ. ඒක හරීම ඇත්තටම මම දන්නේ අපිට මේ සතිපාසල නිසා අපිට හම්බෙච්ච ලීප් එක අපිට හම්බෙච්ච මයිලේජ් එක හිතා ගන්න බෑ. හැබැයි මට සාධාරණ සැකයක් තියෙනවා. මම දන්නේ මම තාම උත්තරයක් හොයන්නේ ඇයි සරුවච්චන් ආංශි පොඩි උන්ට කතා කරලා නැති කියලා. කාටද ඇහුවිලා තියෙනවද පොඩි කණ්ඩායම් දෙකකට කතා කරපු කතාවල් තියෙනවා. චබ්බක්ගේ කට්ටියටයි අර සර්පෙන්ට ගල් ගහ ගහ හිට පොඩි උන්ටයි කැවුම් පූජා කරපු පොඩි උන්ගෙක් ඉන්නවනේ. කශ්‍යප මහ රහතන් වහන්සේට බුදුහාමුදුරුවෝ යන්න ඇරලා
ඊට පස්සේ කාශ්‍යප මහ රහතන් වහන්සේ දකිනවා උන්වහන්සේට පූජා කරනවා. බුදුහාමි ලකුණු කැපෙන දැන් මම ඉඳලා නිකන් කුසල නිකන් වැඩ දාන්න හදනවා. ඒකට මට ඒ කාශ්‍යප මහ රහතන් වහන්සේ කරන්නේ ඒ ටික ගෙනලා ආයි බුදුහාමරට පූජා කරනවා. අනේම තියාගන්න මගේ කමිෂන් එක. මගේ කීර්ති නාමය. ඒ කියන්නේ මොකද රොයලිටි එක ගෙවලා ඉන්න ඕනේ. එතකොට හරියනවා. අපි එහෙම කරනවා නේ සයින් නෑ මම දන්නේ මම එහෙම කෙරුවත් මම කිව්වට වැඩි වෙන්නේ නෑනේ. මම කියන එක මේ එහෙම නැති වුණොත් මට පොඩි ඊර්ෂ්‍යාවක් එනවා. ඒක කරන්නේ නෑනේ අපා. සයින් සරන් මේ පොඩි ළමයින්ට කතාව කිව්ව සයින් දැන් අර සාමාන්‍ය අවුරුදු 5 6 වගේ කට්ටිය කියන විස්තර අහුවාම මම ඔය නිකන් කියනවා නිකන් 7 කට්ටිය මේ රහත් වෙනවා කියන එක ඉතින් විශ්වාස කරන්න දැන් පුළුවන් මෙහෙම අහනකොට කියලා වගේ. ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රකාශෙත් එක බැලුවාම අර නිකන් කුණු ගොඩක් දාගෙන නෑනේ අස් කරන්න. නිකන් බොහොම එතනම වගේ තමයි ඉන්නේ. අර වර්ධනය වෙන්නේ මේ ඔය රාණිගේ දුව කැන්බරා ගිහිල්ලා ඒක අමාරු තැනක් කරලා මේ පළවෙනි සැරේට කරලා කියනවා අඩු ගාණ දෙන්නේ ගියාත්මේ සෝවන් වෙච්ච කට්ටිය වෙන්නද කියලා තියෙනවා. ඒ අහන ප්‍රශ්න මම පොඩි මේ අභ්‍යාසයක් කෙරුවේ. ළමයි අහන ප්‍රශ්න සහ දෙන උත්තර වලට පේනවා එනකොටම නිකන් එක්ක බ්‍රහ්ම ලෝකෙ ඉඳලා ඇවිල්ලා එහෙම නැත්තම් කෙලිම එලමෙන්ට් එක නොලැබුණා නම් ඒ පණිවිඩය එතන නොලැබුණා නම් මිසු ওই දෙමාපියෝ කියන කට්ටක් කාගෙන ඉන්නවා. ඉතින් ලැබීම එලමෙන්ට්ට වැඩිය මේකි මට කතා කරලා කියනවා සෝන්ත හිතා ගන්න බෑ. මට පුදුම උනන්දුවක් ඇති වුණා මෙහෙම මේ 27 දෙනෙක් විතර ළමයි ඉඳලා තියෙනවා දෙන්නෙකුට වැදුන වැදිල්ල. ඒක හරියට අර රත්ත්‍ච්චි අකඩ ඇහුවෙච්චාම චාචරේ උඩ පැන තලනවනේ. ඉතින් හිතා ගන්න බෑ මේ මිනිස්සු ඇත්තට මේ දෙමාපියේ දරුවෝ වදලා හදලා අහම්බෙට වගේ ගෙනත් දෙනවා සතිපාසලට. ඒ කියන්නේ කුඩාම පන්ති වල හැබෑම ලැබෙන්නේ මොකද? පුංචි පන්ති වල හැබෑම හුරතල් කොහෙන්ද මේ පොඩි නෑදෑයෝ උදෙන්ම පාසල් ගෙන විතරලු ඒ පොඩි උන්ගේ දෙමාපියෝ. ඒක කියන්නේ මේ නිමල් සේදර නෑ උපාලි සේදර මේක වෙස්සන්තර වැඩක් ස්වාමීන් වහන්සේ. දෙමාපියෝ දෙන්න මේ තමන්ගේ දරුවෝ දෙන්න ඉස්කෝලේ දීලා යන්නේ ඒක. මේ පහකට කැත්තරම කරදරේ නිසා ගෙදර ගිහලා දාන්නේ අර මොකද්ද කියන්නේ ඩේ කෙයා සෙන්ටර් එකට වගේ. ඉතින් සෙල්ලමක් නෙමෙයි අපි ඒක කරන සෙල්ලම. අපි කරන්නේ නොම ගෑරන එක. පැහැදිලිවම සීතර මහත්තයා කියනවා අපි කරන්නේ නොම ගෑවන එක. ඉතින් අර සතිපාසලේ කරලා තියෙන ආයශරයක් ගුරුවරයාටයි සතිපාසල උගන්වන අයටයි ළමයින්ට අලුත් තැනක් කරලා දෙනවා. ඒක 100% බලාපොරොත්තු වෙන්න එපා. ඒ තරම අපි පදුට්ට මනසක් තියන එකෙක් ආවන අපිට කරන්න තියෙන අනික් අයත් ඔක්කොම අරයටත් කියලා මේ ළමයට කියලා කතා කරලා ඔයාගේ භාෂාවෙන් අනික් අයට කියනකො එයාකට කියනවා ඔය සර් කියන එක නම් මට තේරෙනවා අපිට අනික් අයට කියලා වැඩක් නැහැ ඌ මැට්ටෝ. තේරෙන්නේ නැහැ. උන් කැමති නැහැ නිකන් ගල්වඩ වපුරන්න. උගන්නන එකනට පුළුවන් නේ ඔක්කොම සමානයි. අපි කවදා හරි ඔය ළමයි සංසාරයෙන් කොට වෙන්න එපා. කොට වෙන දවස් වෙනකොට ඔය දක්ෂකම එයි යන් කියලා. හොඳයි අපි යනවා මෑනියන්ට. එහෙමයි ස්වාමීන් වහන්සේ. පෙරවන් සර්ණයි ස්වාමීන් වහන්සේ. පෙරවන් සර්ණයි. මේ සහභාගී වෙන ඉන්නකොට මගේ ප්‍රශ්නයක් නෙමෙයි ප්‍රකාශයක් කරන්න තිබුණේ ඒකට ඔබ පැහැදිලිව කියපන් මම නැතුව බෑ. මේ අහන්තිම සංග්‍රහය දැන් මම විශේෂයෙන් බ්‍රහස්පතින් දැකහම හිටියා ගිය සතියේ එතකොට තේරුණා අර ගොඩාක් කරන ළමයි ගොඩක් ඉන්නවා කියලා. ඉතින් අර මට ආව ප්‍රශ්නේ පොඩිම තැනින් ඒ කියන්නේ සති පොඩි තැනින් පටන් ගන්න ළමයාටයි අර ගොඩාක් හොඳට තේරුම් අරගෙන ඉන්න ළමයාගේ ප්‍රකාශන අහනකොට ඒකෙන් ප්‍රශ්නයක් ඇති වෙද කියන එක මට නිකන් ප්‍රශ්නයක් වුණා ස්වාමීන් වහන්සේ. ඒක ගැන තමයි මට අහන්න ඕනේ නේ. නෑ එන්නේ ඇත්තට මෑනියෝ කතා කරන එක මෑනියෝ කටහඬ ක්ලියර් නෑ. මේ ටෙක්නොලොජිකල් ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා ඔය කියපු දේ සාරාංශය මොකක් හරි ඔයගොල්ලෝගේ තන ඩිවයිසස් දෙකක් වැඩ කරනවා ඇති. නෑ ස්වාමීන් වහන්සේ අපේ සිග්නල් ලෙක්චර් හොඳ නෑ ඒක නිසා වෙන්නේ නැති. හරි කියන්නේ කෙටි වාක්‍යයකට දාලා සාරාංශ කරලා කඩ වචනේ ස්වාමීන් වහන්සේ මට කියන්න ඕනේ බ්‍රහස්පතින්දා වැඩසටහන අහගෙන ඉන්නකොට මට තේරුණා සමහර ළමයි සෑහෙන දුරක ඒ කියන්නේ වැඩසටහනට අලුත් වුණාට ගොඩක් දුර ගිහපු ළමයින්ගේ ප්‍රකාශන. ඒක තමයි ඒකයි කියන්නේ දහම්බෙරේ හැඬ වූ කල යලි ඉපදී හෙළබිමේ අපට වඩා දුර යන බව බැලුවම සැක නැහැ පෙනේ. ඉතින් ඕකනේ කියන්නේ. මෑනියන්ට වැඩි හොඳට යනවා ඇත්තට කතාව ඉතින් හොඳ දෙයක් නැහැ.
ඒක තමයි සාමාන්‍යයෙන්. ඉතින් හරි ඒක අපේ කුසලට ඒ අමාරු ඇවිල්ලා නැහැ තාම. උඹ ඊර්ෂ්‍යාව තියෙන ඕන මම එනේ උඹ කියනකට සමා වෙන්න මන් දන්නේ කොහොමද වෙනවා කියලා කියනකොටම උඹ අම්බුලන් කතාව එළියට එනවා. අනේ මෑණියන්ට ඊර්ෂ්‍යාව තියෙන කියලා මං කියන්න හදන්නේ. නෑ සෙනසුරාදා දෙක කොහොම නෑ ස්වාමීන් වහන්සේ. සෙනසුරාදා දෙක සාමාන්‍ය ස්පෝර්ට්ස් යනවා. දැන් බ්‍රහස්පතින්දා එක ඒ බලපෑ ඊර්ෂ්‍යාව අනේ බලන්න ඊර්ෂ්‍යාව අඩු වෙගෙන යනවාද කියලා. එහෙමනම් කුසලත් ගොඩ මාත් ගොඩ ඔක්කොම ගොඩ අඩු වෙනවා. එනස 13 ස්වාමීන්වහන්සේගේ ඊර්ෂ්‍යාවක් තියෙනවා. අඩු වෙනවා නම් පිළිසරණක් තියෙනවා. එහෙම නැතුව උඹ ඔය ඌව දිහා බල අරයා හොඳයි මෙයා හොඳයි කිය හිටියොත් පැහැදිලිවම පේන්න තියෙන්නේ උඹ කියලා මොන ආශ්‍රයක් කියුණා. මේ පැහැදිලිවම තියෙන්නේ අපේ පැත්තේ කියන්නේ උට ඊර්ෂ්‍යාව කියලා. ස්වාමීන් හොඳයි කිව්වා නෙමෙයි මං කිව්වේ කොහොමද එතකොට අපි මේක මේ නෑ ඊර්ෂ්‍යාවෙන් තොරව බලන්න ඕක දිහා. තේරුණාද? හොඳයි ස්වාමීන් හොඳයි බයි කිට්ටුවක පාදක හිටියනම් දණින් කරන දේ කොහොමද ඔය පැත්තෙන් මේ මෑනියෝ සේවයක් කරනවායි කියලා කට්ටිය කියන නිසා මට මෑනියන්ට උඹට දෙයක් අයින් වෙලා තියෙනවා අන්න ගන්න බැරුව ගියා. පොඩ්ඩක් ඉතින් හොම්බ දාගෙන ඉන්න කුසල ස්වාමීන් වහන්සේගේ වැඩසටහන එකයි දැන් මේ කුසලාමතුත් මම අයින් කරන ඔතනින්. ඔය යන තාලේ හරියන්නේ නැහැ. මොකද එතකොට මටත් ඉස්සරහින් යනවා වගේ පේනවනේ. මටත් වැඩි දුර යන බව බැලුවම සැක නැහැ පෙනේ. එහෙම වෙන්න දෙන්න බෑ මම ඒකට මේ මාරු කරනවා කැබිනට් එක. හරිද? එච්චරයි මට කරා කියන්න තියෙන ස්වාමීන් වහන්සේ ඉතින් මම හොඳම වැඩේ 13 හාමුදුරු කියාපු දේ 13 නම් මොකද්ද? සුබද්‍ර. ධම්ම කුසල මෑනියෝ ඔය තුන් දෙනා කරුණාකර වාක්‍ය තුන ලියන්න ආව ප්‍රශ්නේ වාක්‍ය තුනකින් ලියන්න කුසල වාක්‍ය තුනක් ලියන්න මෑනියෝ වාක්‍ය තුනක් ලියන්න. ඕක තමයි කියන්නේ අර ඩෙප්ත් එක. ඕක තමයි බලන එකේ බර්ඩ්ස් අයි view එක. අමුතු ගැඹුරක් යනවා ඒක. කවදා හරි අපි ඒකත් කියලා දෙන්න ඕනේ අවුරුදු 5 ළමයෙකුට. ඒ කියන්නේ ඔක කියන්නේ ඥාන විභාගය කියලා. ඔක කියන්නේ එපිස්ටමොලොජි ඥාන ප්‍රස්තාර. මේ ඥානේ ප්‍රස්තාරගත වෙනවා මිනිකන් ළමයෙක් දෙයක් කියලා දෙන හැටි, ඒ ළමයික අල්ලා ගන්න හැටි, අල්ලා ගන්නකොට ප්‍රමාණය සහ ගුණාත්මය වැඩෙන හැටි, ඒක පිළිබඳව හිතපු එකම ස්වාමීන් වහන්සේ විතර පණ්ඩිත ස්වාමීන් වහන්සේ. ඒක පෙරලා ගත්තාම නැවත කියලා දෙනකොට ආයේ මොකුත් නැහැ. ඉන්දියාප්පයක් උඩ ඉන්දියාප්පයක් තිබ්බා වගේ රැලි පැටලෙන්නේ නැහැ. ටක් ගාලා කියලා දෙනවා. ඒ නිසා මං ඉල්ලා හිටිනවා මේ වලියට බර වුණාට වාක්‍ය තුන ලියලා තියාගන්න කියලා. නිරංජය ඇහෙනවද උඹට? ඇහෙනවා ස්වාමීන් වහන්සේ. නිරංජය කතා කරනකොට අර ගෝසා වෙන්නේ නැහැ. දැන් නම් හැබැයි වෙලාව හරි මං දැන් 15 කුටි අනුකම්පා කරයි. අපි එනවා සමාප්ත කරන්න යන්නේ මේ සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඒ ටික 15 කුටි යටින් කියවගමු. පූජනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩ ඉන්න පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. සීනසුරාදා දවස් සිදු කරන ලබන ධර්ම සාකච්ඡාවේ මේ දැන් නිමා වුණේ සම්බන්ධ වුණේ පූජනීය මහා සංඝරත්නයත් එක්ක යෝගාවචර පිරිසක් දෙස් විදෙස් පිරිසක් එකතු වුණු ධර්ම සභාවක පූජනීය 13 කුටිය ස්වාමීන් වහන්සේ බණ පොතින් කරුණගෙන ඒ ඉදිරිපත් කරපු කරුණුත් එක්ක සාකච්ඡාවට සම්බන්ධ බොහෝ දිනෙක කරුණු ඉදිරිපත් කරා. මොකද මේ කාලේ හැටියට බැලුවාම කොරෝනා රෝගය වේගයෙන් පැතිරෙන බව දැනගන්න ලැබෙන්නේ. ගෙවල් වල නිරෝධායනය වෙන බව දැනගන්න ලැබෙනවා. ඉතින් පූජනීය නායක ස්වාමීන් වහන්සේ විසින් ඒ ආහාරයක් හැටියට මේ සතිය තමයි කාලයක් තිස්සේ හඳුන්වාගෙන යන්නේ. ඉතින් ඒ හැදෙන හැම කෙනෙකුටම මම හිතන්නේ මේක සතිය නැමෙති දේ ලබා ගන්න පුළුවන් වෙනවා නම් ඒ කාල සීමාව තුළ මෙලොවටත් පරලොවටත් නිවනටත් හේතු වෙන ගුණයක් වඩා ගන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ රට කොරෝනා රෝගය තුල ලබා දීලා තියෙන්නේ. එයින් හැමදෙනින් ප්‍රයෝජන ගන්න ඕන වෙලාවක ඒ වගේම පූජනීය නායක ස්වාමීන් වහන්සේත් ඒ විවේකීව ගත කරන වෙලාවේ අවශ්‍ය දහම් කරුණු දෙනවා. සම්බන්ධ වෙනවා නම් ලෝකයෙන් පිළිසෙට ලොකුම දෙයක් වෙන්නේ මෙයයි මත කොල්ල දැක්වීම. ඉතින් මේ විදිහට දෙනවද අනුශාසනා සෑම දිනක දරාගෙන තමයි ගුණයන් වඩා ගන්නට වෙහෙසෙන්න ඕන. එසේ ලබා දෙමින් උපයා ගන්නා වූ පුණ්‍ය ස්කන්ධය පූජනීය නායක ස්වාමීන් වහන්සේගේ අභිවෘද්ධියට දිනුවට ඒ වගේම බොහෝ කාලයක් මේ කටයුතු මිනිස්යන්ට දෙන්නට ශක්තිය බලය ධෛර්යය ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. සෑම දිනකටම මේ රෝගයෙන් ඉක්මනින් නිරෝගී භාවයට පත් වෙලා සුවපත් මනුෂ්‍ය පරම්පරාවක් බිහි වෙන්නට හේතු වේවා වාසනාව වේවා. අපි සෑම දිනා විසින් අදත්පත් කරගත්තා වූ පින් අපටත් ලෝයසෙමටත් නිවනින් සැනසෙන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා තබාගෙන ගාථා සජ්ජායනා කළා පින් අනුමෝදන් කරමු. ittavata cammehi sampatam punya sampadam